හරි. මම ඔයාලට දැන් හදනවා 17 ප්‍රශ්නය. ඒකෙදී වත්කම් සම්පූර්ණයෙන්ම දෙනවා 50ක් 40ක් 80ක් වශයෙන්. එතකොට වත්කම් එකතු වෙනවා 170ක්. වත්කම් එකතුව 170ක් වන විට මේ පැත්ත එකතුවත් හිමිකමේ හා වගකීම් බැංකුණයි කියන්නේ වගකීමක්, උපචිත වේදම් කියන්නේ ගෙවිය යුතු වේදම්, මේකත් වගකීමක් 170ක් වෙන්න ඕන. මේ වන විට තියෙනවා කියන්නේ 50ක්. 170ක් හදා ගන්න ඕන අපිට දැන් තියෙනවා දින 50 වගේක්. එහෙනම් මෙතන අගය වෙන්න ඕනේ 170 හැදෙන්න තිබෙන්න ඕන ශේෂය වෙන්න ඕනේ 120ක්. යාළුවා ආරම්භක ප්‍රාග්ධන ශේෂය 120ක් කියලා හදා ගන්න. හරි. පළමු ගනුදෙනුව 20000ක බැංකු ණයක් ලබා ගැනීම. ජනවාරි 1 බැංකු ණයක් ගත්තම මෙන්න වගකීම වල බැංකු ණය කියලා වෙනම පදයක් දෙවිත් කියනවා. නෑ බැංකු ණය අඩු වෙන විදිහ මෙතන ලියනවා. බැංකු ණය වගකීම වැඩි වුණා. දෙවන බලපෑම බැංකු ණය ලෙස අපට ලැබෙන්නේ මුදල්. බැංකුවෙන් අපි මුදල් ලබා ගත්තම ඒක මුදල් ශේෂයේ මුදල් වත්කමේ වැඩිවීමක් ලෙස ලියනවා. මම ආයෙත් මතක් කරනවා ඔයාලට දැන් මෙතන ප්‍රාර්ථනාවේ වෙනසක් වුණේ නැත්නම් මෙහෙම දාන්න එපා. මේ ආකාරයෙන් මේ ස්ථාන වලට වෙනසක් ආවේ නැහැ කියලා පෙන්වන්න යන්න එපා. ඒවා අවශ්‍ය වැඩ. මේවා කරද්දි වෙන්නේ වාගේ කාලය නාස්ති වෙන විතරයි ගන්න හදද්දී. ඒ වගේමයි මට තවමත් කීප දෙනෙක් උත්තරය වන්නේ සාමාන්‍ය සංඛ්‍යාවේ දහස් වලින් වැඩ කරන්නේ නැහැ. දහස් වලින් වැඩ කරන්න ඕන හැමෝම. ඒ නිසා ඒකට පුරු වෙන්න. ඒ කියන්නේ බිංදු ලියන කාලය අඩු වෙනවා යට ඒක හරහා. ජනවාරි 2 ගොඩනැගිලි කුලී වියදම රුපියල් 16000ක් වුවද මෙතෙක් ගෙවා ඇත්තේ රුපියල් 10000ක් පමණි. මට පරණ ටියුට් එක ගෙනාවේ ඔයාලට තියෙනෙත් ඒකමද බලමු. අවනේ ගොඩනැගිලි කුලී වියදම 16000ක් වුවද මෙතෙක් ගෙවා ඇත්තේ රුපියල් 10000ක් පමණි. ඊළඟට චෙක් පත ලැබෙනවා. පෞද්ගලික මුදලින් ගෙවනවා, චෙක් පත අගරු වෙනවා, බෝල ණය, සේවා ආදායම් 20000ක සේවාවක් සපයා 5000ක් අය කර ගැනීම. හරි නේද? ඔන්න ඔයාලට ලැබුණු ටියුට් එක තාම ලැබුණ නැත්නම් ඔන්න ගඳුරු ටික තියෙනවා. දැන් මම පාඩම පැහැදිලි කරද්දී අහගෙන ඉඳලා ටියුට් එක print out එකක් ගන්න. රුපියල් 16000ක කුලියක් හඳුනා ගන්න ඕන. අපි ප්‍රශ්නාංක 16ත් මේක ඉගෙන ගත්තා. ලයිට් බිලක් එක්ක. දැන් මෙතන ගොඩනැගිලි කුලිය 16000ක් නම් ගෙව්වත් නොගෙව්වත් වියදම 16000ක් ප්‍රාග්ධනයෙන් අඩු කර ගන්න ඕන. නමුත් ඒ කුලියෙන් මෙතෙක් ගෙවන්නේ මුදලින් 10000ක් පමණයි. ඒ ගෙවු ප්‍රමාණය මුදලින් අඩු කර ගන්න. දැන් මොකද වෙන්නේ? ඔයා ගොඩනැගිලි අයිතිකරුට ගෙවන්න ඕන 16000ක කුලිය. ඔයා ගෙවලා තියෙනවා කියද්ද 10000ක ප්‍රමාණය. යනවා 6000ක් ගෙවලා නැහැ. 6000ක් ගෙවීමට තිබෙනවා. ගෙවිය යුතු කුලියට අපි කියනවා මොකක්ද? උපචිත කුලියක්, උපචිත වියදමක් කියනවා. උපචිත වියදමක් කියන්නේ මේක වගකීම් ශේෂයක්. ඒ අනුව දැන් වගකීම වැඩි වෙනවා කීයකින්ද? 6000කින්. ජනවාරි මාසයේ හෝ ඒ කුලිය 16000ක් නම් 10000ක් මුදලින් ගෙවුවා නම් 6000ක් ගෙවිය යුතුනේ. මේක වගකීමක්. යනවා වගකීමේ වැඩිවීම උපචිත වියදම වැඩිවීමක් ලෙස ලියාගත්තා. ගෙව්වත් නොගෙව්වත් උපචිත පදනමේ සම්පූර්ණ වෙනම ප්‍රාග්ධනයෙන් අඩු කළා. 16ක් අඩු වෙලා 6ක් වැඩි වුණා. මේ පැත්තේ ප්‍රතිඵලය ඍණ 10ක්, මේ පැත්තේ ප්‍රතිඵලය ඍණ 10ක් මුදලින් ගෙවු ප්‍රමාණය අඩු කළාම එහෙනම් සමීකරණ දෙපැත්ත සමානයි. 1.3 ණයගැතියෙකුගෙන් ලද බැංකුවේ තැන්පත් කළ චෙක් පත රුපියල් 10000ක්. ණයගැතියෙකු අපට චෙක් පතක් මගින් ගෙවීමක් කරනවා. චෙක් පතක් මගින් ගෙවීමක් කළා. අපි මේ චෙක් පත එදිනම බැංකුවේ තැන්පත් කළා. එහෙනම් අපේ ව්‍යාපාරයේ මුදල් අගය මොකද වෙන්නේ? වැඩි වෙනවා. මුදල් වත්කම වැඩි වෙනවා 10000ක්. ණයගැති වත්කම ණයගැතිය මුදල් ගෙවන විට ණයගැති වත්කම අඩු වෙනවා 10000ක්. එකම පැත්තේ අඩුවීම හා වැඩිවීම සිදු වුණා. ජනවාරි 4
අපි මේක ඊට පෙර ඉගෙන ගත්ත මේ වගේ ගැළපීලා ණය හිමියන්ට මුදල් ගෙවුව ණය හිමියන් හිමිකරු විසින් ණය හිමියන්ට මුදල් ගෙවීමක් ලෙස ඉගෙන ගත්තා. දැන් මෙතනදී මේ ප්‍රශ්නාංක 13 දී බාහිර වගකීම් වලින් 10000ක් හිමිකරුගේ පෞද්ගලික මුදලින් ගෙවුවා. ප්‍රශ්නාංක 17 දී රුපියල් 4000ක සේවක වේතනය සේවක වැටුප හිමිකරු විසින් ඔහුගේ පෞද්ගලික මුදලින් ගෙවීම. සේවක වේතන කියන්නේ වැටුප. දැන් වැටුප සඳහා ව්‍යාපාරයේ මුදල් නිසා දැන් ව්‍යාපාරන සේවකයෙක් ඉන්නේ. ඔයා දන්නවා ව්‍යාපාරය කියන සංකල්පය. ව්‍යාපාරය කියන සංකල්පය අනුව ව්‍යාපාරය කියන්නේ එක පාර්ශවයක්, හිමිකරු කියන්නේ තවත් පාර්ශවයක්. දැන් සේවකයෙක් තමාගේ සේවය ලබා දෙන්නේ ව්‍යාපාරයට. සේවකයා ලබා දෙන සේවය වෙනුවෙන් සේවකයාට වැටුප් ගෙවන්න ඕනේ කවුද? ව්‍යාපාරයෙන් විසින්. නමුත් දැන් මෙතෙන්දි මොකද සිදු වෙන්නේ? සේවකයා තම සේවය ව්‍යාපාරයට ලබා දුන්නට එයාට හිමි වැටුප ගෙවුවේ කවුද? අයිතිකරු විසින්. ව්‍යාපාරය විසින් ගෙවන්න ඕන මුදල් ගෙවීම අයිතිකරුගේ පෞද්ගලික මුදලින් ගෙවන්න. ව්‍යාපාර වලින් නෙවෙයි ගෙවන්නේ අයිතිකරුගේ පෞද්ගලික මුදල. එහෙනම් මේක හරහා අයිතිකරු ව්‍යාපාරය මොකද කරලා තියෙන්නේ? මූල ශක්තියක්, මූල දායකත්වයක් සපයන. අපි ඒවට කියනවා අතිරේක ප්‍රාග්ධනය කියලා. අනෙත් අතට සේවකයා තමාගේ සේවය සපයලා එයා ආදායමක් උපයාගත්තා. සේවකගේ පැත්තෙන් ආදායමක්. සේවකයා අපෙන් ව්‍යාපාරයෙන් මුදලක් උපයා ගන්නවා. වැටුප වශයෙන්. ඒක අපේ පැත්තෙන් ව්‍යාපාරයේ පැත්තෙන් ඒක අපිට වියදමක්. දැන් ඔයාලට හිතන්න පුළුවන්. ඉතින් සර් අයිතිකරු නම් මේ මුදල් ගෙවුව ඒක අයිතිකරුගේ වියදමක් වශයෙන් ලියන්න පුළුවන් කියලා. බෑ. අයිතිකරු මුදල් ගෙවුවේ අයිතිකරුගේ වියදමක් වෙනුවෙන් නෙමෙයිනේ. අයිතිකරු මුදල් ගෙවුවා තමයි. හැබැයි මෙයාගෙන් සේවය ගත්ත කවුද? ව්‍යාපාරය. ඔයා තවත් පාර්ශවයකින් තවත් පුද්ගලයෙක්ගෙන් සේවයක් ගත්තා නම් ඔයා මොකද කරන්න තියෙන්නේ? ඔයා සේවාවක් භුක්ති විඳීම හරහා වියදමක් ගන්නවා. එයාම මේක ව්‍යාපාරයේ වියදම් වල වැඩිවීමක් වෙනවා. හරි. දැන් 4000ක වැටුප කවුරු ගෙවුවත් ආයතනයේ වියදමක් වෙනවා කියවනේ. හේතුව ඇයි? මෙයාගෙන් අපි තමයි සේවය ගත්තේ. සේවකයාගෙන් සේවය ලබා ගන්න ව්‍යාපාරය නම් ඒක ආයතනයේ වියදමක් වශයෙන් වැටුප හඳුනා ගන්නවා. ඒ අනුව 1.4 වියදම වැඩි වෙනවා. වියදම වැඩි වෙන ප්‍රාග්ධනය මොකද උනේ? අඩු වෙනවා. ඒක මම කලින් කියලා දුන්නානේ. මৌলিক සමීකරණයේදී අපේ වියදම් ආදායම් කියු නැහැ. ඒ අනුව වියදම් වැඩි වීම ප්‍රාග්ධන අඩු වීමක් ලෙස ලියුවා. දෙවනි බලපෑම. නිත්‍ය රූප සංකල්පයෙන් අපි ඉගෙන ගන්න බලපෑම් දෙකක් තියෙනවා කියනවා. දෙවනි බලපෑම තමයි ආයතනයේ විසින් මුදල් ගෙවිය යුතු 4000 අයිතිකරු විසින් දුන්නේ. දැන් අයිතිකරු මුදල් දුන්නේ කවුරු වෙනුවෙන්ද? ආයතනය වෙනුවෙන්. ආයතනයෙන් අඩු වෙන්න ඕන 4000 අයිතිකරු ගෙවුවා. එහෙනම් දැන් ආයතනයේ කාර්ය මුදල් දෙන්න ඕනේ. හිමිකරුට. ආයතනයේ විසින් අයිතිකරු වාඩි රුපියල් 4000ක් නැහැ. එයි මම විසින් ගෙවන්න ඕනේ වැටුපක් මගේ තවත් කෙනෙක් ගෙවුවා නම් මම දැන් ඒ කෙනාට මුදල් දෙන්න ඕන. ඒ අනුව ආයතනයේ අයිතිකරුවාට ණය කරනවා 4000ක්. අපි ඒක අයිතිකරුවාට ගෙවන්න දෙන ශේෂයේ වැඩිවීමක් ලෙස ලියුවා. අපි දන්නවා ප්‍රාර්ථනා කියන්නේ මොකද්ද? ව්‍යාපාරයේ විසින් අයිතිකරුවාට ගෙවිය යුතු ණය ශේෂය. ඒක වැඩි වෙනවා 4000 කිව්වා. ඔන්න. දැන් මේක පේජ් දෙකකට ලියන්න. ප්‍රාර්ථනාවේ මනේ අඩුවීම හා වැඩිවීම බලපාන ඒක පේජ් දෙකකට පෙන්වන්න. මේ අඩු කලේ වැටුප් කියන වියදම. එකතු කලේ අතිරේක ප්‍රාර්ථනා අයිතිකරු ව්‍යාපාරන විටින් විට මුදල් යොදවනවා. අපි ඒවට කියනවා අතිරේක ප්‍රාර්ථනා කියලා. අවශ්‍යයි මේකත් ලියාගන්න. 1.5 ණයගතියාගෙන් ලැබී බැංකුවේ තැන්පත් කළ චෙක් පත අගලු වෙලා. ණයගතියා අපිට චෙක් පතක් ලබා දුන්නම අපි කරේ මොකද්ද බලන්න. ණයගතිය චෙක් පතක් ලබා දුන්නම ණයගති ශේෂය අඩු කළා මුදල් ශේෂයට එකතු කරගත්තා. අපි හිතුවා අපේ ව්‍යාපාරයේ මුදල් වැඩි වෙයි කියලා. ව්‍යාපාරයේ මුදල් වැඩි වෙයි කියලා හිතුවට ඇත්තටම මුදල් අපේ ගිණුමට එකතු වෙලා නැහැ. ණයගතිය දුන්න චෙක් එක බැංකුව අවලංගු කරනවා. එහෙනම් මුදල් වැඩි වුණේ නැහැ. වැඩි මුදල් ලැබුණු දිනේ මුදල් නෙවෙයි. චෙක් පත ලැබුණු දිනේදී අපි මුදල් වැඩි වුණා කියලා හිතුවා. නමුත් ඒක සත්‍ය වශයෙන්ම සිදුුනේ නැත්නම් නැවත මුදල් ශේෂය අඩු කරගන්න ඕන.
චෙක් පද බාර දෙන විට අපි එදින මොකද කරේ? 1.3 ණය ගැතියාගේ අඩු කළා. අපි හිතුවනේ යාගේ මුදල් ලැබුණා කියලා චෙක් පද ලැබෙද්දී. නමුත් මුදල් ලැබුණ නැත්නම් නැවත ණය ගැතියාගේ එකතු කර ගන්න ඕනේ. මෙන්න 1.5 වාර කරනවා. 1.6 බෝල් ණය රුපියල් 1000. බෝල් ණය කියන්නේ අපි දන්නවා. ණය ගැතියන්ගෙන් කපා හරින ණය ශේෂය. බෝල් ණය. ඒක විවිධවත් වශයෙන් හඳුනා ගන්නවා. එක පැත්තකින් අනෙක් පැත්තට ණය ගැතිවත්කමේ අඩුවීමක් ලෙස හඳුනා ගන්නවා. ණය ගැතිවත්කම අඩු වෙනවා. වියදම වැඩි වෙනවා. වියදම් වැඩි වෙද්දී ප්‍රාග්ධනය අඩු වෙනවා. 7 15000ක සේවා ආදායමක් ලැබෙනවා. සේවා ආදායම් රුපියල් 15000ක්. මුදල් උපයා ගැනීම ආදායම. ඒ හරහා ආදායම ප්‍රාග්ධනයට එකතු වෙනවා. මුදල් ලැබුණොත් මුදල් විශේෂයෙන් මුදල් වත්කමේ වැඩි වීමක් ලෙස ලියා ගන්නවා. ඔන්න ආදායමක් අපි සේවයක් සපයනවා අපේ පාරිභෝගිකයෙක්ට. පාරිභෝගිකයාගේ සේවය සපයලා අපි යාගේ මුදල් අය කර ගන්නවා. යනුවේ මුදලේ වැඩි වීම. ඒ මුදල් අය කරගත්තේ ව්‍යාපාරයට. හැබැයි ව්‍යාපාරය අය කරගත්ත මුදල කවුරුන්ටද ආයිමත් අයිති වෙන්නේ? ව්‍යාපාරය අයිතිකරුවන්ට. ව්‍යාපාරයේ එකක සංකල්පය අනුව ව්‍යාපාරය හා අයිතිකරු ගැන දෙන්නේ තමයි. පාර්ශ්වයන් දෙකක්. ඒ වුණා ව්‍යාපාරයක් ආරම්භ කළේ ඇයි? අයිතිකරු විසින්. අයිතිකරුගේ පැවැත්මට. අයිතිකරුට රැකියාවක් වශයෙන් යන්නේ යැපීමට තමයි ව්‍යාපාරය හරහා ආදායම් හොයන්නේ. එහෙනම් ව්‍යාපාරය මුදල් ලබා ගන්නා විට ආදායම් හරහා ඒ ආදායම අයිතිකරුවාට භුක්ති විඳින්න පුළුවන් වෙන්න ඕන. එහෙනම් අයිතිකරුවාට ව්‍යාපාරයෙන් විසින් දෙන්න තියෙන ශේෂයට ප්‍රාග්ධනයට ආදායම එකතු කරගත්තා. 1.8 රුපියල් 20000ක සේවාවක් සපයා රුපියල් 5000ක චෙක් පතක් ණය ගැතියාගෙන් අය කර ගැනීම ඉතිරිය ලැබිය යුතු ලෙස ගිණුම් ගත කර ඇත. ඔන්න 8 වෙනිදා අපේ ගල්දුරුකරුවෙක්ගෙන් අපි 5000ක චෙක් එකක් ගත්තේ. හැබැයි අපි යාට දුන්න සේවයේ වටිනාකම 20000. අපි සේවයක් ලබා දෙනවා ගල්දුරුකරුවාට ඒක යන්නේ 20000. අපි යාගෙන් අය කර ගන්න හරියක් කියන්නේ 20000. නමුත් ඒ මොහොතේ ඒ පුද්ගලයා අපිට නිකුත් කළේ 5000ක චෙක් පතක් පමණයි. දැන් අපේ ආදායම කීයද? මේක දෙන්න පුළුවන් පළවෙනි පේපර් එකේ කේස් ස්ටඩියක් විදියට. පළවෙනි පේපරේ මේ වගේ ප්‍රශ්නයක්. මේක වෙන්න පුළුවන්. අපෙන් අහනවා මෙන්න මෙහෙම. කෙටි ප්‍රශ්නයක්. ජනවාරි 8 දින ආයතනය හඳුනාගත යුතු ආදායම කීයද? ඒක හඳුනාගන්නේ 5000 මුදලින් ලැබුණට අපි සපයපු අපි සේවය සපයලා අවසానයි නම් අපි සේවයේ වටිනාකම හඳුනා ගන්නවා ආදායමක් වශයෙන්. මේක තවත් සංකීර්ණ කළොත් විභාගෙදී අපිට මෙහෙම කියන්න පුළුවන්. ජනවාරි 8 දින ව්‍යාපාරයේ විසින් රුපියල් ලක්ෂයක සේවා කොන්ත්‍රාත්තුවක් සඳහා අත්සන් තබන ලදී. අපි හිතමු ඔය ගෙයක් හදනවා කියලා. ගෙයක් හදද්දී ගෘහ නිර්මාණ ශිල්පියා එයාගේ නිව කරලා අවසාන වනතුරු අධීක්ෂණය කරන්න කියලා පොරොන්දු වෙනවා. අත්පාරමේ ඉඳලා අන්තිම බදාම හැන්ද දක්වාම මම නිවස අධීක්ෂණය කරනවා. ඒ අධීක්ෂණය කිරීම වෙනුවෙන් එයා ඉල්ලනවා සම්පූර්ණ කෝස්ට් එකට රුපියල් ලක්ෂයක මුදල. ඒ ප්‍රොජෙක්ට් එක නතුරු එයා එක අවස්ථාවල විසිට් කරනවා. ඒ සඳහා සම්පූර්ණ අය කිරීම ලක්ෂයක්. ඒක තමයි සේවා කොන්ත්‍රාත්තුව. ඊළඟට කියනවා ජනවාරි 8 වෙනිදා ඔහු විසින් ඉදිරිපත් කළ බිල්පතයගේ 20000. අත්තිවාරම් දැමීම ඒ වගේ කාර්යයන් කොටසක් දැන් අධීක්ෂණය කරලා අවසන්. ඒ වෙනුවෙන් එයා අපෙන් ඉල්ලනවා ලක්ෂයෙන් 20000ක් ලැබෙන්න ඕන කියලා. අපි ජනවාරි 8 වෙනිදාම 20000 වෙනුවෙන් 5000ක් ගෙවනවා. 5000ක් ගෙවනවා. දැන් අපෙන් අහනවා කේස් ස්ටඩි එකේ අහනවා මේ ගෘහ නිර්මාණ ශිල්පියාගේ ජනවාරි 8 දින ආදායම කීයද? ඇග්‍රීමන්ට් එක අත්සන් කළේ ලක්ෂයක සේවයක් ලබා දෙන්නම් කියලා. ලක්ෂයක සේවය තමයි සම්පූර්ණ ඇග්‍රීමන්ට් එක. නමුත් 8 වෙනි ඉදිරිපත් කළ බිල් කීයද? 20000ක බිලක් ඉදිරිපත් කළේ. හැබැයි ගෘහ නිර්මාණ ශිල්පියාට ලැබුණේ කීයද? මුදලින් 5000ක් ලැබුණේ. අපෙන් අහුවත් 8 වෙනි ආදායම කීයද කියලා. ලැබුණත් ආදායම හඳුනා ගන්න පුළුවන් කීයද? 20000ක්. ලක්ෂය හඳුනා ගන්න බෑ. ඇයි? උපලබ්ධි සංකල්පය.
උපලබ්ධ සංකල්පය මොකද අපිට කියන්නේ? අපි සේවයක් සපයනවා නම් ඒ සේවය සපයලා අවසන් වුණාම අපේ ආදායම හඳුනා ගන්න පුළුවන්. 8 වෙනි දවසේ ලක්ෂයක සේවයක් සපයලා නේ ඒ ඉදිරියේදී කරන්න තියෙන දේවලුත් එක තමයි ලක්ෂයට පොරොන්දු වෙන්නේ. 8 වෙනිදා අපි සම්පූර්ණ කළ සේවය කොහොමද? 20000ක ප්‍රමාණය. හැබැයි මුදලින් ලැබුණට 5000ක් අපි උපලබ්ධ සංකල්පයෙන් ලැබුණා හෝ නොලැබුණා අපි සම්පූර්ණ කළ සේවය වටිනාකම හඳුනා ගන්නවා කියන්නේ 20000 ආදායමක් ලෙස. ඒකම තමයි මෙතෙන්ට ගන්න තියෙන්නේ. ඒ අනුව 20000කින් අපි ආදායම වැඩි කර ගන්නවා, ආදායම අපි හිමිකමට එකතු කර ගන්නවා. ඊළඟට ණයගතිය අපට මුදල් දුන්නේ 5000ක් පමණයි. ඒක මුදල් ශේෂයට එකතු කර ගන්නවා. දැන් මොකද වෙන්න ඕනේ? ලැබෙන්න තියෙන ශේෂය කියලා. සේවය සපයනවා 20000ක, මුදල් ලැබුණා 5000ක්, තව ණයගතියකින් ලැබෙන්න තියෙනවා 15000ක්. අන්න බලන්න. මුදල් වත්කම වැඩි වුණා, ණයගති වත්කම වැඩි වුණා, එකතුව 20යි. මේ පැත්තෙන් හිමිකම නැත්තම් තාක්ෂණය වැඩි වුණා 20යි. ජනවාරි 9 ජනවාරි 1 දිනට පැවති උපචිත වියදම් වලින් 50ක් ගෙවා නිදහස් කිරීම. ජනවාරි 1 පැවතුනේ 20000ක් උපචිත වියදම්. ඒකෙන් භාගයක් සඳහා මුදල් ගෙවනවා. අන්න ගෙවන්න තියෙන වියදම් ශේෂයක් වෙන්නේ. ඒ කියන්නේ වගකීම් ශේෂ. උපචිත වියදම් කියන වගකීම්. වගකීමක් වෙනුවෙන් මුදල් ගෙවුවා. ඒ කියන්නේ බැංකු ණය සඳහා මුදල් ගෙවුවා වගේ දෙයක්. වගකීමකින් නිදහස් වුණා. මොකද වෙන්නේ? උපචිත වියදම් කියන වගකීම 10ක් අඩු වෙනවා. 20න් භාගයක් නේ 10ක් අඩු වෙනවා. මුදල් ගෙවුව නිසා මුදල් වත්කම 10ක් අඩු වෙනවා. ආයේ ඒක වියදම් වලට ගලපන්නවද? නැහැ. ආයේ මේ 10000 වියදමක් වශයෙන් ප්‍රාග්ධනයට ගලපන්නේ නැහැ. මේ උපචිත වියදම් 20 ඇති උනේ කොහොමද? මම මේ කාර්යයෙන් පිට දෙයක් උගන්වන්නේ. උපචිත වියදම් කියන ආරම්භක ශේෂය 20 ඇති වෙන්නේ කොහොමද? අපි හිතමු මෙහෙම. ගොඩනැගිලි කුලිය 20000යි මුදලින් ගෙවලා නැහැ. ගිය මාසේ මේ මාසෙට කලින් මාසයක ගොඩනැගිලි කුලිය තිබුණ 20000ක් ඒක මුදලින් ගෙවුවේ නැහැ. මොකක්ද යාළුවා ආයතනය වාර්තා කරනවා ඇත්තේ? ගෙවුවත් නොගෙවුවත් වියදම මොකද වෙන්න ඕනේ? ගිය මාසේ ප්‍රාග්ධනයෙන් අඩු කරනවා. ගෙවුවත් නොගෙවුවත් සම්පූර්ණ වියදම ප්‍රාග්ධනයෙන් අඩු කරනවා වියදමක් වශයෙන්. ඒක ගෙවුවේ නැත්නම් උපචිත වියදම් වලට 20ක් එකතු කරගන්න. මේක තමයි පසුගිය කාලයක සිදු වුණු දේ. දැන් මොකක්ද කරන්න ඕනේ? මේ වැඩි වුණු වගකීම නිදහස් කර ගන්නවා. අපි වගකීමෙන් නිදහස් වෙනවා මොකක්ද කරන්නේ? මුදල් ගෙවන්න ඕනේ. යනවා මුදල් ගෙවුවා මොකක්ද වෙන්න ඕනේ? මුදල් ශේෂය සහ උපචිත වියදම් කියන මොකක්ද මේක? වගකීම අඩු වෙනවා. දැන් මෙතන තිබුණ ආරම්භක ශේෂය 20ක් අපිට කියන්නේ ජනවාරි 9 50ක් නිදහස් වෙන කියලා. යනවා 10000ක් නිදහස් වෙනවා. ජනවාරි 10 බැංකු අයතල බැංකු ගාස්තු රුපියල් 1000ක්. චෙක් පොත් ගාස්තු වගේම තමයි ජංගම ගිණුමක් පවත්වාගෙන යන විට අපිට විවිධ ගාස්තු බැංකුවට ගෙවන්න සිදු වෙනවා. ඒ එකක් තමයි බැංකු ගාස්තු කියන්නේ. ඒක වියදමක්. වියදමක් නම් වියදම ප්‍රාග්ධනයෙන් අඩු කරනවා. ඒ වගේමයි මුදල් ශේෂිනුත් 1000ක් අඩු වෙනවා. හරි. වන්න අපේ සමීකරණයේ බලපෑම් දක්වනවා. ඊළඟට තත්ත්ව වාර්තාව හදන්න. තත්ත්ව වාර්තාව හදලා ලාභය ගණනය කරන්න. සමීකරණ හුරු වෙන ශුද්ධවත්කම් ප්‍රවේශයෙන් ලාභය ගණනය කරන්න. ශුද්ධවත්කම් ප්‍රවේශයෙන් සමීකරණය ලියලා ලාභය ගණනය කරන්න. තත්ත්ව වාර්තාවේ තියෙන ඕඩර් එකක්. මූල තත්ත්ව වාර්තාව හෝ මූල තත්ත්ව ප්‍රකාශනය කියන ලේඛනය හදාගෙන තියෙන ඕඩර් එකක්. ඒක මම අවසන් ගිණුම් පාඩමේදී ඔයාලට කියලා දෙන්නම්. කියන්නේ මුදල් ශේෂය යටින්ම ලියනවා. මෙතන නම් තොගේ ඊළඟට තොගේ උඩින්ම ණයගැතියෝ මුදල් ඒ ආකාරයට පෙරගස්සන පිළිවෙලක් තියෙනවා. ඒ හැම දෙයක්ම මෙතන හැමෝටම මතක තියාගන්න බෑ. දන්න අය ලියන්න පුළුවන් ඒ ආකාරයට. නමුත් මීට පෙර accounting නොකරපු අයට ඒක හදාගන්න එක ගැටලුවක්. නිසා යාළුවා සරලව මේකේ ආකෘතිය හදාගත්තම ඇති. දිනය ලියනවා ජනවාරි 10 දිනට මූල තත්ත්ව ප්‍රකාශනය කියලා කියනවා. මූල තත්ත්ව වාර්තාව ලේඛනය ඔය හැම දෙයකින්ම එකම අදහස එන්නේ. උඩින්ම වත්කම් දෙක ලියන්න. ණයගැති 64ක් තොග 40ක්
මුදල් 99ක් එකතුව 203ක් ඊළඟට සමාන ලකුණෙන් එහා පැත්තේ තියෙනවා අයිතමයන් 3ක් ඒ අගයන් කියන්න ප්‍රාග්ධනය 137ක් බැංකු ණය 50ක් උපචිත වියදම් 16ක් එකතුව 203ක් දෙපැත්ත එකතුව 203ට සමාන වෙනවා ඊළඟට මම කියුවා ඔයාට शुद्ध वत्कम प्रवेशයෙන් සමීකරණ ලියලා ලාභය ගණනය කරන්න කියලා. විභාගෙට කියනවා මේක. ළඟ තියෙනවා නම් පාස් පේපර් පොත අරගෙන බලන්න. නැත්නම් අවුරුදු වල කෙලින්ම කියන සමීකරණ පාඩමෙදී. शुद्ध वत्कम ඇසුරින් ව්‍යාපාරී ලාභය හෝ ලාභය ගණනය කිරීම. शुद्ध वत्कम ඇසුරින් කියලා ඔයා සමීකරණය ලියනවා නම් අවසන් හිමිකම කියලා. ඔයාට සමීකරණ දැන් මෙහෙම මේ වගේ ගණනකදී මේ සමීකරණය ලියනකොට එක ලකුණක් වෙන්නේ. ये लक्षण නැති වෙනවා අර ප්‍රවේශය අනුව යා පදේ මාර්ග වලින් වෙ නැත්නම් යනවා මෙතන ලියන්න ඕන අවසන් සුද්ධවත්කම අඩු කිරීම ආරම්භක සුද්ධවත්කම එකතු කිරීම ගැනීම අඩු කිරීම අතිරේක ප්‍රාග්ධනය මේක හැදෙන්නේ කොහොමද? ගැල් එකතු කරලා අතිරේක ප්‍රාග්ධනය අඩු කරලා දක්වන්නේ කියලා මේක මගෙන් අහලා තිබුණා. මම විභාග ඉලක්ක කරලා මාස 6න් ගන්නන නිසා නමුත් මම පළවෙනි වතාවට මේ සමීකරණය හඳුන්වා දෙන දවසේ මේ ලොජික් එක කියලා දුන්නා. ඇයි ගැල් එකතු වෙන්නේ ඇයි ගැල් අතිරේක ප්‍රාග්ධනය අඩු වෙන්නේ කියලා. ඒ නිසා මම ආයෙත් ඒක පැහැදිලි කරන්නේ නැහැ. අනිත් කාරණේ සමීකරණ ගොඩනගෙන ආකාරය වාගේ අමතර ධර්මයට ඕන වෙන දෙයක්. විභාගයට ඕන වෙන සමීකරණ දැනගැනීම පමණයි. සමීකරණ දැනගැනීම විභාගය මතක තියාගන්න. අමතර ධර්මයට මේක කොහොමද ගොඩනගන්නේ කියලා අවශ්‍ය නම් බලන්න. මම එදා පළවෙනි දවසේ මේක උගන්වද්දී මේ වීඩියෝ ක්ලිප් එක බලන්න. ඒකට තේරෙනවා. අවසන් සුද්ධවත්කම් වශයෙන් ගන්න අවසන් ප්‍රාග්ධනය 137. ආරම්භක සුද්ධවත්කම් කියන්නේ ආරම්භක අගය 120ක්. ගැණිලි මට මතක විදිහට තිබුණේ නෑ නේද? ෆස්ට් අංක 17 ගැණිලි. ඔව්. පළවෙනි ගැණිලි නැත. අතිරේක ප්‍රාග්ධනයේ තියෙනවා 4ක්. අර සේවකයාට ගැටපොතෙව්වේ අයිතිකරු විසින් ඒක අතිරේක ප්‍රාග්ධනය. ජනවාරි 4. සේවක වේතන 4000ක් හිමිකරුගේ පවත්වන මුදලින් ගෙවීම එතන අතිරේක ප්‍රාග්ධනයක් තියෙනවා ගැණිලි නෑ. ඒ අනුව 137න් 20ක් ගියාම 17යි 17 තවත් 4000ක් අඩු වුණාම ලාභය 13000ක් එනවා. හරි. ඒ අංක 17 දැන් අපි යනවා අංක 18 හදන්න. අංක 18 ටික හරණ වර්ෂයක විභාග ප්‍රශ්නයක්. එයා අර්ධයක් විභාග ප්‍රශ්නේ මම පොඩි වෙනසක් කරලා වාගේ ටියුට් එකට අරන් තියෙනවා. පටන් ගමු හැමෝම 18 වෙනි ගන්න. මම පොඩි වෙලාවක් තියෙන ඔයාට ප්‍රශ්න අංක 18 තනියම හදන්න. අඳුම් බලන්න. මේ ප්‍රශ්න අංක 18 තියෙනවා ඇතම් වචන. සිංහල වචන තියෙන්නේ. ඒ වචන වල තේරුම හරියට අවබෝධ කරගන්න උත්සාහ කරන්න. එතකොට නැත්නම් මේකේ බලමට ඔයාට සරලව පෙරුණට මේක ඔයාලා වැරදි කරන තැන් කීපයක් තියෙනවා. ඒ නිසා සැලකිල්ලෙන් කියවලා උත්තර දාන්න උත්සාහ කරන්න.
හද පහේ සමීකරණය ඉල්ලන්නේ ප්‍රශ්න අංක 18. ආරම්භක ශේෂයන් දක්වන්නත් කියනවනේ නේද? පහ දක්වන ආකාරයේ ගිණුම් කරන සමීකරණ කරතේ ආරම්භක ශේෂ සහ එක් එක් ගණනවල අගය පෙන්වන්න කරන්න. ආරම්භක අගයන් වත්කම් වල තියෙනවා ලක්ෂයක්. මම දහස් වලින් කරන්නේ එක්ස් 100ක් කියලා ගන්නවා. බාහිර වගකීම් 20ක්. අයිතිකරුගේ හිමිකම අයිතිකරුගේ ප්‍රාර්ථනීය වශයෙන් ගන්නවා 80ක්. එතකොට ආරම්භක දිනේට ආදායම් හා වියදම් නැහැ. ආදායම් හා වියදම් නැතුව සමීකරණ සමාන වෙනවා. මට දීලා තිනවා මම ගණන් 8ක්. දැන් එක පෙන්වන්න. සිතාරහණ ආරම්භක ශුද්ධවත්කම් 100 නෑ පුතා අවසානයේ එකතු 137 ආවේ. පහලින් ආවේ අවසන් ශුද්ධවත්කම්. ආයෙ තේරලා යට. ඒකනේ ඉතින්. දැන් මම කියන්න හදන්නේ විශේෂ දෙයක්. දැන් අපේ පළවෙනි පාඩමේ සමීකරණ පාඩමේ මැදක් දක්වා අවිත් තියෙනවා. මේ දක්වා පළවෙනි දවසේ ඉඳලා මේ දක්වා තිබූ සියලුම පන්ති වලට ඔබ සහභාගී වෙලා හරි නැත්නම් YouTube එකේ වීඩියෝ බලලා හරි දැන් පළවෙනි කොටස් ටික අවබෝධ කරගෙන ඉන්නව නම් 19 වෙනි ගණන හදන එක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වුණත් මේ ප්‍රශ්න 18 දක්වා හදන හැම වීඩියෝ එකක්ම බලලා නැත්නම් අපේ ඔන්ලයින් පන්තියට සහභාගී වෙලා තවමත් සමීකරණයකට දිත්ත බලපෑම දැක්වීම අපහසු කෙනෙක් ඉන්නවා නම් තේරෙන සිංහලෙන් කිව්වොත් ප්‍රශ්නාංක 1 ඉඳලා ප්‍රශ්නාංක 18 දක්වා ගණන් ටික තනියම හදා ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් මට පොඩ්ඩක් පෞද්ගලිකව දැනුවත් කරන්න. ඒ කියන්නේ ගොඩක් අයට දැන් මම හෝම්වර්ක් බලන හේතුවත් ඒකයි. ඒ කියන්නේ හෝම්වර්ක් එක එවන්න කිව්වම පළවෙනි හෝම්වර්ක් එක මට මතක ඉඳලා ප්‍රශ්නාංක 6 ගොඩක් අය හොඳට කරලා එව්වා. පොඩි අඩුපාඩු තිබුණා. නමුත් ඒවා ඒ වෙලෙම මට මැසේජ් එකක් කරහා කියලා දුන්නම යා අනිත් පැත්තෙන් ඒක තේරුම් ගත්තා. හරි සර් කියලා තේරුණා කියලා මට ෆීඩ්බැක් එකක් දුන්නා. ඒ කියන්නේ ගොඩක් අය ඒ දක්වා හොඳ තැනක හිටියා හෝම්වර්ක් කරපු අය. ඒක කරන දුන්න හේතුවත් ඔයාලගේ ප්‍රතිඵලය බලා ගන්නනේ, ඔයාලගේ ප්‍රෝග්‍රස් එක බලා ගන්නනේ, ඔයාලා හොඳයි. නමුත් දැන් අපි 18 වෙනි ගණන දක්වා ටිකක් වේගෙන් ආවා. ඒ ගණන් ඔන්ලයින් පන්තියේදීම තේරුනේ නැතත් පුතේ ඔයාලට පුළුවන් අපේ වීඩියෝ එක බලන්න. අද හවස මම අප්ලෝඩ් කරායින් පසුව හෙට දවස් ඇතුළත සනසගේ පන්තියෙන් පසුව හරි වීඩියෝ එක බලලා තවතාවක් මේ පාඩමට සහභාගී වෙලා ඒ තේරුම් ගන්න අපහසු තැන් තියෙනවා නම් මට ඒ අය පෞද්ගලිකව දැනුවත් කරන්න WhatsApp මැසේජ් එකක් කරහා එතෙන්දී මම එයාලට විශේෂ පන්තියක් arrange කරලා දෙන්නම්. බොහෝ වෙලාවට හවස් වරුවක වගේ විශේෂ පන්තියක් දාලා මේ ඔයාලට සමීකරණ කොටසේ අපහැදිලි තැන් ක්ලියර් කරලා දෙන්න. අනේ හැබැයි මෙහෙම ඉල්ලීමක් කරනවා අපිට බොරු මම දන්නවා අපි ගොඩක් දරුවෝ එහෙම අපිව අපහසුතාවටපත් කරන අය නෙවෙයි. ඒ නිසා මේ බොරුවට තව ටිකක් අහගත්තොත් හොඳයි නේද? මිනිහත් නිකන් ඉන්න එකේ පන්තිකුත් කරන්නම් කිව්ව එකේ අපිත් එහෙනම් මොනවා හරි දාලා බලමු කියලා ඒ වගේ අතල් දෙන්න යන්න එපා. සත්භාවයෙන්ම කියන්න ඔයාට වීඩියෝ එක තියෙනවා. වීඩියෝ එක බලලත් තේරෙන්නේ නැත්නම් මෙන්න මේ දේ සර් පැහැදිලි කළා මදි. වීඩියෝ එක බලුවත් ඉතින් ඔයා කියන වචන ටික වань අලුතෙන් වචන එන්නේ නෑනේ. ඒ නිසා මට මේක තේරෙනවා මදි. මේ ගැන මට පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන පැහැදිලි කරගන්න ඕන කියලා දැනුම් දෙන්න. එතකොට ඒ වගේ පොයින්ට් ටික අරගෙන එක්ස්ට්‍රා ක්ලාස් එකක වෙන දවසක මම මේ පැහැදිලි කිරීම කරන්න. හරි. මම දැන් ඔයාලට හදන්නම්.
කසුන් කාලයක සිට ව්‍යාපාර කටයුතු වල නිරත වී සිටියේය. දස්තක මාධ්‍යස්තක ව්‍යාපාරයේ තත්ත්වය බාර දුන්නා. ඒක අපි ආරම්භක ශේෂය ලෙස ගත්තා. අප්‍රේල් මාසයේ ගනුදෙනු 8ක් ඔයාලට දෙනවා. 1. භාණ්ඩ තොගයක් ණයට ගැනුම්. දින නැහැ. මේ විභාග ප්‍රශ්නයක් දුන්න ආකාරයකින් ඒ ආකාරයෙන් අපි පිළිතුරු පෙන්නනවා. අංක 1. තොගයක් ණයට ගත්තම අපි දන්නවා තොගවත්කම වැඩි වෙනවා. 20ක්. අපිට ලැබෙන තොගය අපේ වත්කම. ගත්තේ ණයට. එහෙනම් ඒ ගත්ත ප්‍රමාණයේ වටිනාකමක් අනාගතයේ තොග සැපයුම් කරුවට ගෙවන්න ඕන. ඒ ගෙවිය යුතු ශේෂල අපි කියනවා වගකීමක්. එනවා වගකීම වැඩි වෙනවා 20. අංක 2. මේක ඔයාලට ඇතම් වල වැරදිලා ඇති. බලමු. පිරිවැය 15000ක් වූ භාණ්ඩ ණයට විකිණීම 25000ක්. ගබඩාවේ තිබෙනවා 15000ක තොගයක්. ඒ තොගය ඔයා අලෙවි කරලා තිනවා කීයකටද? රුපියල් 25000කට. දැන් මේ 15000ට අපි කියනවා මොකද්ද? විකුණුම් පිරිවැය. ගබඩාවේ තිබූ තොගයක් ඔයාලට අහිමි වෙනවා නම් ඒක තමයි ඔයාගේ විදම වෙන්නේ. 25000ට අපි කියනවා මොකද්ද? විකුණුම් ආදායය. දැන් ඔයගේ සමීකරණය පද පහේ සමීකරණය. විකුණුම් පිරිවැය හා විකුණුම් ආදායම අතර වෙනස ලාභයේ වශයෙන් අපි පෙන්නුව කලින් ගණන් වල. ඒ පද තුනේ සමීකරණය. එතන පද තුනකට වඩා තිබුණේ නෑ. නෑ. එතන තිබුණ මූලික සමීකරණය. උදාහරණයකට යන 17 වෙනි ගණනට 17 වෙනි ගණනේ ඔයාලට කියනවා පද 6ක්. පද 6ක් තිබුණට එතන මූලික පද තියෙන්නේ 3ක් පමණයි. අපි බලමු පොඩ්ඩකට ඒක. මේ 17 වෙනි ගණනේ ණයගති තොග මුදල් මේ තුන් දෙනාම අපි පොදුවේ කියනවා මොනවද? වත්කම් කියලා. ඒතකොට ණයගති තොග මුදල් කියන්නේ වත්කම්. උපචිත වියදම් බැංකු ණය කියන්නේ වගකීම්. ප්‍රාග්ධනය කියන්නේ වෙනම වගයක් හිමිකම. එතකොට අපිට පද තියෙන මොනවද? හිමිකම, වගකීම්, වත්කම්. ඒකයි මම කිව්වේ මේක මූලික සමීකරණය පද තුනේ සමීකරණය කියලා. පද තුනේ සමීකරණයේදී අපි ආදායම හා වියදම අතර වෙනස ලාභය ප්‍රාග්ධනයට ගලපනවා. නමුත් ඔයාගේ 18 වෙනි ගණනේ දෙන්නේ පද පහේ සමීකරණේ ඒකේ ආදායම් තීරුව වෙනම තියෙනවා, වියදම් තීරුව වෙනම තියෙනවා. එහෙනම් මෙන්න මෙහිමයි ආදායම පෙන්නන්නේ. කොහොමද? ආදායම කීයද පෙන්නගත්ත? 25000. ඒක ණයට නේද? 15000ක භාණ්ඩ ණයට විකුණනවා 25000. දික්ත බලපෑම ඔයාලට මම කියලා දුන්නා. මොකද දික්ත බලපෑම? ණයගති වත්කම වැඩි වෙනවා, විකුණුම් ආදායම වැඩි වෙනවා. ණයගති වත්කම වැඩි වෙනවා 25ක්, විකුණුම් ආදායම වැඩි වෙනවා 25ක්. මෙන්න විකුණුම් ආදායම දක්වන ආකාරය. විකුණුම් ආදායම. ඒ වෙනුවෙන් අපි අපේ ගබඩාවේ තිබූ 15000ක තොගයක් කැප කරගත්තා. අහිමි කරගත්තා. ඒක විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය හරහා සිදු වෙන්නේ වාගේ ගබඩාවේ තොගේ අඩුවීම හා විකුණුම් පිරිවැය කියන වියදම වැඩි වීම. මේ ගැලපුවේ අපි විකුණුම් පිරිවැය. මේ උත්තරේ හැර වෙනත් උත්තර තිබේ නම් ඒවා සියල්ලම වැරදියි. පයිදන ගොඩක් අය මේක වරද්දගෙන ඇති. දැන් මට මැසේජ් කරන්න එපා සර් මෙහෙම දැම්මොත් හරිද කියලා. ඔයාගේ උත්තරයක් මම කියන්නම්. වත්කම් වල 25ක් එකතු කරලා වත්කම් වලින් 15ක් අඩු කරලා වෙනස 10යි. වෙනස ප්‍රාග්ධන එකතු කළොත් උත්තරේ වැරදි. වෙනස ආදායම වලට එකතු කළොත් ඒ උත්තරේ වැරදි. ඔයා මට මැසේජ් කරන්න එපා මේ උත්තරේ හැර වෙනත් උත්තර ගැන අහන්න. මේ උත්තරේ විතරයි. පද පහේ සමීකරණය. හේතුව පුතේ පද පහේ සමීකරණයේදී ඔයා වියදම් වෙනම වර්ග කරලා පෙන්වන්න ඕන, ආදායම් වෙනම වර්ග කරලා පෙන්වන්න ඕන. එහෙනම් අපිට යන්න වෙන්නේ මම දැන් විකුණුම් පිරිවැය හා විකුණුම් ආදායම එකතු කරලා ගන්නවා කිව්වම උත්තරේ පෙන්වන ආකාර දෙකක් තිබුණානේ. ඒ ආකාර දෙකෙන් එක ආකාරයකට විතර මේක පෙන්වන්න වෙන්නේ. ඒ කියන්නේ අර ලාභය පෙන්වන ක්‍රමයට යන්න බෑ.
ආදායම් තීරුවේ පෙන්වන්න ඕන 25. ඒක ණයට සිදු වුණා නම් ණය ප්‍රතිවත්කම වැඩි වුණා 25. ඒ වෙනුවෙන් කිය වියදම ඒ වෙනුවෙන් දරුවෝ විකුණුම් පිරිවැය වෙනම පෙන්වන්න ඕන. වියදම් තීරුවක් දෙන නිසා. නැත්නම් හැම ගානකම හිමු පුළුවන්. වේදම ප්‍රාර්ථනාවෙන් අඩු කරන්න පුළුවන් කියලා අපි දන්නවා. වේදම් තීරුවක් තිබියදී ප්‍රාර්ථනාවෙන් වේදම් අඩු කළොත් ඒ එහෙනම් වේදම් තීරුවක් ආරම්භ කිරීමේ ප්‍රතිඵලය අපි ගන්නෙ නැහැ. ආදායම් ප්‍රාර්ථනා එකතු කරන්න පුළුවන්. මූලික සමීකරණය පද තුනේ සමීකරණය. ආදායම් තීරුවක් වෙනව තිබියදී ඒක පැත්තක තියාගෙන ආදායම් මෙතන කරපොත් ලාභය මෙතන කරපොත් ඒක සම්පූර්ණයෙන් වැරදි. ලකුණු ලැබෙන්නේ නැහැ. එහෙනම් වැරදි හදාගන්න. ණය ප්‍රතිවත්කම වැඩි වුණා විකුණුම් ආදායම වැඩි වුණා. ඒ වෙනුවෙන් දරු භාණ්ඩ පිළිවෙල තොගවත්කමේ අඩුවීමක් හා විකුණුම් පිළිවෙල කියනවා දදියදමක් නේ. වේදම නිසා අපි ඒක කලින් සමීකරණයේ ප්‍රාර්ථනෙන් අඩු කළේ. ඒක අඩු වෙන පදයේ සමීකරණය දක්වන පැත්තට ගියාම ප්‍රශ්නාර්ථ කියනවා වේදම් වැඩිවීමක් වශයෙන් ගියා. හරි. ඉතින් ඕක යා කියලා දුන්නේ නැහැ අපිට කලින්. එයා ඒක අපිට කියලා දුන්නේ නෑ අපි පොතකට කරාන්න තනියම හදන්න කියලා චන්දිය වගේ හිටියා. ඔය ඉතින්. නැත්තම් ඔයා මේක ඉගෙන ගන්නේ නෑනේ. මේකත් අර ලිස්ට් එකේම දාලා කියලා දුන්නා නම් ඔයාලා හරියට මතක තියාගන්න. වරදින් ඉඳලා ඊට පස්සේ ඒක ඔක්කක් කරන්න කියලා දුන්නා පොතේ මතක තියාගන්න. දැන් මට ඔක්කක් කරන්න කියන්නේ නැහැ ගන්න. ප්‍රතිචාරය. අංක 3. සේවකයන්ට රුපියල් 4000ක වේතන ගෙවනවා. මුදල් වත්කම අඩු වෙනවා. වේතන කියන වේදම වේතන කියන්නේ වැටු වැඩි වෙනවා. වේදන් වැඩි වෙනවා. මුදල් වත්කම අඩු වෙනවා. අංක 4. ව්‍යාපාරයේ ගබඩාවෙන් ලබාගෙන පාවිච්චි කරන ලද කාර්යාල ලිපි ද්‍රව්‍ය 1200ක්. ගබඩාවෙන් ලබාගෙන. ඒ කියන්නේ මීට පෙර මේ කසුන් ව්‍යාපාරයේ ගබඩාවල ලිපි ද්‍රව්‍ය ගන්නවා. දැන් ළමයි පෞද්ගලික ආයතනවල රාජ්‍ය ආයතනවල සාමාන්‍ය මාස 6කට වගේ අවශ්‍ය ප්‍රමාණය එකවර මිලදී ගන්නවා. අරගෙන ගබඩාවේ තැන්පත් කර ගන්නවා. දැන් මමත් 2018 අවුරුද්ද වෙනතුරු අවුරුදු 6ක් තිස්සේ ගවර්න්මන්ට් ඇකවුන්ටන්ට් කෙනෙක් විදිහට රාජ්‍ය අමාත්‍යාංශවල වැඩ කරගෙන. අපි සාමාන්‍ය ලිපි ද්‍රව්‍ය කඩදාසි, පෑන් පැන්සල්, ෆයිල් කවර් ඒ වගේ දේවල් විටින් විට මිලදී ගන්න යන්නේ නැහැ. මිල ගණන් කැඳවනවා සැපයුම් කරුවන්ගේ එයාලගෙන් මිල ගණන් අඩු මිල ගණන් හොඳම ගුණාත්මක තියෙන භාණ්ඩ තෝරාගෙන එයාලට අපේ අවශ්‍යතාවයෙන් සාමාන්‍ය අවුරුද්දක අවශ්‍යතාවයෙන් 4න් එකක් 3න් එකක් වගේ කියන්නේ මාස 4කට මාස 3කට වගේ අවශ්‍ය ප්‍රමාණය එකවර ලොට් එකක් විතර මිලදී ගන්නවා. මිලදී ගෙන එක ලොකු ගබඩාවක තම්පත් කරගෙන විටින් විට සේවකයන්ගේ අවශ්‍යතාවන් සාමාන්‍ය මාසික වගේ නිකුත් කිරීම කරනවා. ඒ සේවකයන් ඉල්ලා සිටින අවශ්‍යතාවයන් බලන්න. එතෙන්දී තොගේ ලබා ගත්තම ගිණුම් කරන්නට අනුව ඒක තොග වත්කමක් වෙනවා. ලිපි ද්‍රව්‍ය තොගේ. ගත්ත ගමන් පාවිච්චි කරන්න නෙමෙයි. ගත්ත ගමන් ඒක තැම්පත් කළා. තැම්පත් කළා මොකද කරන්නේ? මම මේ පාඩුවෙන් පිට යන්නේ. ලිපි ද්‍රව්‍ය තොගයක් ලබා ගත්තම මොකද වෙන්නේ? මුදල් වත්කම අඩු වෙනවා. ලිපි ද්‍රව්‍ය තොග වත්කම ලිපි ද්‍රව්‍ය තොගය වැඩි වෙනවා. මේක තමයි බල් පැරන්ට් එක. ලිපි ද්‍රව්‍ය ලබා ගන්න විට මුදල් ගෙවා ලබා ගත්තා නම් ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩු වෙනවා. ලිපි ද්‍රව්‍ය තොග කියන වත්කම වැඩි වෙනවා. ඒක ගබඩාවෙන් තිබෙනවා. එහෙම තියාගෙන ඉඳලා කසුන් මොකද කරේ? ගබඩාවෙන් අරගෙන පාවිච්චිට ගන්නවා 1200ක ලිපි ද්‍රව්‍ය. පාවිච්චි කරනවා කියන්නේ ඒක විදම බවට පත් වෙනවා. තොගේ ගබඩාවේ තියෙනකොට ඒක වත්කම. ඒ වත්කම ගබඩාවෙන් එළියට අරගෙන අපේ සේවකයන්ට ලබා දෙනවා සේවකයන්ගේ කාර්යය ඉටු කිරීම වෙනුවෙන් පාවිච්චි කරන්න කියලා. අන්න එතෙන්දී ගබඩාවේ තොගේ අඩු වෙලා ලිපි ද්‍රව්‍ය පිරිවැය කියන වියදම මොකද වෙන්නේ? පාවිච්චි කරනවත් එක්කම වියදමක් ඇති වෙනවා. වියදම වැඩි වෙනවා. ඒක තමයි මෙතන පෙන්වන්න ඕනේ. කොහොමද පෙන්වන්නේ? ගබඩාවෙන් ගත්තනම් ගබඩාවේ ලිපි ද්‍රව්‍ය තොගය 1200කින් අඩු වෙනවා. පාවිච්චි කරන විට පිරිවැය 1200කින් වැඩි වෙනවා. වියදම් වල 1200ක වැඩිවීමක් 1200 1000න් බෙදුවම උත්තරේ ඉන්නේ 1.2යි. එන 10 සංඛ්‍යාවලින් 1.2ක වියදම් වැඩිවීමක් වත්කම් වල අඩුවීමක් ලෙස ලියා ගන්න.
අංක 5. දැන් මම කිව්වා ලැබෙ ගෙවල් කුලිය කියන්නේ ආදායමක්. ලැබුණ ගිහුවම ආදායමක් නේ. මෙතන ලැබෙන්නේ බිලක්. බිලක් ලැබුණ මේක ආදායමක් වෙන්නේ නැහැ. ඔයා ගෙදරට ලයිට් බිල් එනවා. ඒක ඔයාගේ ආදායමක් නෙමෙයි. වට මොකක්ද ඒක? වියදමක්. අප්‍රේල් මාසය සඳහා ලද විදුලි බිල් පත 1800ක්. බිල ලැබුණා පමණි. ගෙව්වා කියන්නේ නැත. එහෙනම් කොහොමද වාර්තා කරන්නේ? මුදල් වලට බලපෑමක් නැහැ. ගෙවුවත් නොගෙවුවත් උපචිත පදනම අනුව බිල කියන්නේ බිලක් ලැබුණා කියන්නේ අපි අප්‍රේල් මාසයේ වෙනුවෙන් වියදමක් හඳුනා ගන්නවා 1.8ක්. ලැබුණා කියන්නේ ඒක තාම ගෙවලා නැහැ. එහෙනම් ඒක වගකීමක් වෙනවා 1.8. දැන් ගෙවන්න බෑ මැසේජ්. මේක අහන්න එපා. ආයෙ මම පැහැදිලි කරනවා. හොඳට අහගන්න දැන්. වෙන ටයිප් කර නේද මේක හොඳට අහගන්න. ඔයාගේ උත්තරේ වැරදි. මේ උත්තරයක් තියෙනවා. ලයිට් බිල ලැබුණා කියලා විතරයි කියන්නේ. හසුන් මේ තොරතුරු වාර්තා කරන්න කියන්නේ මොන මාසෙටද? අප්‍රේල් මාසෙට. දැන් විදුලි බිල ලැබුණා කියන්නේ මොන මාසෙද? අප්‍රේල් මාසෙට. මාසයක් තිස්සේ අපි විදුලි බල මණ්ඩලයෙන් විදුලිය ලබාගෙන ඒ වෙනුවෙන් අපි පාවිච්චි කළ ඒකක ප්‍රමාණයට අනුව යා නිකුත් කරනවා බිලක්. විදුලි බල මණ්ඩල අපිට නිකුත් කරනවා බිලක්. අපිට බිල ලැබුණා කියන්නේ 1700ක්. මාසෙ අන්තිම ලැබුණා. ඒක ගෙවෙන්නේ නැතනම්. හැබැයි උපචිත පදනම අනුව අපි ඉගෙන ගත්ත මොකද්ද? ගෙව්වා හෝ නොගෙව්වා සියලුම වියදම් පොත්තට ගාපන්න ඕන. ගාපන්නේ කොහොමද? ගෙව්වත් නොගෙව්වත් වියදම හඳුනා ගන්නවා. ඒක ගෙවල නැහැ. ගෙවල නැත්නම් ඒක වගකීමක් ලෙස හඳුනා ගන්නවා. ආය අපේ කට්ටිය අහනවා. සර් ගෙව්වේ නැහැ කියලා ඔයා කොහොමද කියන්නේ? මේ ප්‍රශ්නේ හැදුවේ මමනේ. එහෙම නෙවෙයි. ලැබුණා කියලා විතරයි කියන්නේ. ලැබුණා පමණ කියන්නේ ගෙව්වා නොවේ කියන එක. එහෙම හිතාගන්න. right. අපි යනවා අංක 6ට. අයිතිකරු ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා ලබා ගන්නා ලද භාණ්ඩ පිරිවැය 6000. භාණ්ඩවල පිරිවැය. ගැන්නේ. භාණ්ඩ ගැන්නේ. එතෙන්දි වෙන්නේ අපේ තොගවත්කම 6ක් අඩු වෙනවා. ඔයා දන්නවා ගැන්නේ කියන්නේ වියදමක් නෙමෙයි. ගැන්නේ කියන්නේ හිමිකමේ අඩුවීම. අනිත් උත්තර දැනෙන්නේ. තොගේ අඩු වුණාම ඒක වත්කම කඩවීමක් ලෙස ලියුවා. ගැළලි කියන්නේ වියදමක් වුණා නම් වියදම් වල වැඩි වීමක් ලෙස දෙනවා. ගැළලි කියන්නේ වියදමක් නෙවෙයි. අයිතිකරුවට ගෙවන්න තියෙන ණයශේෂය අඩු වීමක්. ඒක ඔය හොඳටම දන්නවා. ඒක ප්‍රාග්ධනය අඩු වීමක් ලෙස ලියනවා. 7 දැන් ඔයා තව ප්‍රශ්නයක් හිතනවා ඇති. අනේ සමීකරණ ගණන් 18ක් හැදුවා. මදි වගේ නේද? ඕ මදි. සමීකරණ ගණන් 18ක් හදලා මදි. මේ ටියුට් එක අවසන් වෙනවත් එක්ක මම ඔයා එක්ක 2012 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා 21 පේපර් එක සාකච්ඡා කරන්න පුළුවන් නම් හොඳයි. දැන්ම බෑනේ. ඒ නිසා 20 වර්ෂය දක්වා විභාග ප්‍රශ්න පත්‍ර වල සෙකන්ඩ් පේපර් එකේ සමීකරණ ගණන සාකච්ඡා කරනවා. ඒ වගේමයි මේ සමීකරණ පාඩමට අදාළව සහ ගිණුම්කරණයේ හා එහි අවශ්‍යතාවයට අදාළ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ MCQ ප්‍රශ්න සාකච්ඡා කරනවා. පිටි ප්‍රශ්න සාකච්ඡා කරනවා. සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න සාකච්ඡා කරනවා. වෙනම ප්‍රශ්න පත්‍ර පන්තියක් විදියට. ඒකට වෙනම මුදල් අය කරන්නේ නැහැ. ඔයාලට සහභාගී වෙන්න පුළුවන්. අනිවාර්යයෙන් මේකට සහභාගී වෙලා විභාග ප්‍රශ්න විසඳන ආකාරයත් ඉගෙන ගන්න ඕන. හරි. 7 වෙනි එකේ අපි ඉන්නේ 4000ක ශේෂයක් තිබූ ණය ගැටියෙකුගෙන් එකතු කර ගන්නා ලද මුදල රුපියල් 3600යි ඉතිරිය බොල් ණය ලෙස කපා හරින ලද ණය ගැටියෙක් ඉන්නවා කියන්ද 4000ක්. එයාගේ සම්පූර්ණ බැලන්ස් එකෙන් 4000න් අපි ගන්නෙ 3600. මුදල් මොකද වෙන්නේ? 3600ක් වැඩි වෙනවා. 3.6ක් වැඩි වෙනවා මුදල්. 4000ක බැලන්ස් එකෙන් 3600ක් අය කරගත්තම 400ක් ලැබෙන්නේ නියමිතයි. මේක ගන්න ක්‍රමයක් නෑ ඒකකින්. අපි ඒක බොල් ණය වශයෙන් හඳුනා ගන්නවා. 400ක බොල් ණය වියදමක්. වියදම් වැඩි වෙනවා. 400 දශම 4. 0.4. ඒ අනුව මම ණයකටියගෙත් එක තියෙන බැඳීම අයින් කර ගන්නවා. ණය විශේෂය අමතක කරනවා. ඇයි? 3600ක් ගත්තනේ.
ගියා සබ්ජෙක්ට් නිසා රාත්‍රී. හරි. ඒ අනුව ණය ගැටියකින් 4000ක් කරු කරනවා. ඔන්න බැලන්ස් සෝරි. දිත්ත බලපෑම වෙනකෝ ආකාරය. ණය ගැටිය කියන්නේ වත්කමක්. වත්කමගේ 4000කින් අඩු කරනවා. ඒ වෙනුවෙන් අපේ මුදල් ලැබුණ කියන්නේ 3600ක්. ඒක මුදල් ශේෂයට එකතු කරගත්තා. මුදල් වල ලැබුණා මුදල් අගේ වැඩි වුණා 3600 දී. 4000කින් 3600ක් අය කරගෙන 400ක් අපි අයින් කරනවා බොළඳ වශයෙන් ඒක අපට වියදම් වලගේ ඉහළ යාම. බලන්න ප්‍රතිඵලය සමානද? 3600 400 එකතු වුණාම වැඩි වීමක් 4000 අඩු වීමක් 4000. ප්‍රතිඵලය සමාන වෙනවා. අවසානයේ අංක 8 ගොඩනැගිලි කුලී රුපියල් 25000ක් හිමිකරු ඔහුගේ පෞද්ගලික මුදලින් ගෙවීම. පෞද්ගලික මුදලින් ගෙවීම 25000 අපි කරමු. මම කලින් කිව්වනේ අපි ගොඩනැගිල්ලක පදිංචි වෙයි කියනවා. ඒ ගොඩනැගිල්ල වෙනුවෙන් පදිංචි වෙන්න කාලයට මුදල් ගෙවද්දී අපේ වියදම් වැඩි වෙනවා. මෙන්න වියදම් වැඩි වෙනවා. හැබැයි අපි මුදල් ගෙවුවනම් අපි විසින් මුදල් ගෙවුවනම් මොකද වෙන්නේ? මුදල් වත්කම අඩු වෙන්න ඕන. මුදල් වත්කම අඩු වෙන්න ඕන. අපි මුදල් ගෙවුවේ නෑනේ. මුදල් ගෙවුවේ අයිතිකරු. එහෙනම් අපි බැඳී ඉන්න අයිතිකරුන්ට අපට දුන්න මුදල අයිතිකරු වෙනුවෙන් ගෙවන්න. අපි කලින් ගන්න ඉගෙන ගත්තේ සේවක වේතන රුපියල් 4000ක් අයිතිකරු විසින් ගෙවීම. ඒකම තමයි මේ තියෙන්නේ. ව්‍යාපාරයේ එක සංකල්පය අනුව ව්‍යාපාරය සහ අයිතිකරු කියන්නේ දෙන්නේ. අයිතිකරු මොකද කරන්නේ? ව්‍යාපාරයේ විදමක් සඳහා මුදල් ගෙවනවා. අපි මේක අතිරේක ප්‍රාර්ථනීය වශයෙන් සලකනවා. ඒ කියන්නේ ව්‍යාපාරය විසින් ගෙවිය යුතු 25000ක් අයිතිකරු විසින් ගොඩනැගිල්ල අයිතිකරුට ගෙවුවා නම් දැන් ව්‍යාපාරයේ බැඳී ඉන්නවා ඒ මුදල අයිතිකරුට දෙන්න. මෙන්න අයිතිකරුට දෙන්න තියෙන මුදල. එන්න තැන. ප්‍රාර්ථනීය. එනවා 25000ක් හිමිකමේ වැඩිවීමක් හා වියදමේ වැඩිවීමක් ලෙස ලියා ගන්න. දැන් පහළට මේ කීප එකතු කරගන්න. එකතු අරගෙන කාලච්ඡේදයේ අවසානයේ අයිතිකරුගේ හිමිකම ගණනය කරන්න කියනවා. කාලච්ඡේදයේ අවසානයේ අයිතිකරුගේ හිමිකම මෙන්න මෙහෙම ගණනය කරන්න පුළුවන්. අවසන් හිමිකම මම ප්‍රකාශනයක් විතර පෙන්වන්න. මෙන්න මෙහෙම පුළුවන්. ආරම්භක හිමිකමට එකතු කරනවා අතිරේක ප්‍රාග්ධනය සහ ආදාය. ඒකෙන් අඩු කරනවා ගැනීම සහ වියදම්. එතෙන් තියෙනවා අවසන් හිමිකම රුපියල් 1000. අපි දන්නවා එකතු කරගම පොඩ්ඩක් අහගන්න. හිමිකම වැඩි වෙනවා කාරණා දෙකකින්. මේක ඊළඟ ගණනට ඕන වෙනවා. ඒක මම මේක මෙතන මෙහෙම ලියන හේතුව. හිමිකම වැඩි වෙනවා අයිතිකරු මුදල් ලබද්දී. මේ ප්‍රාර්ථනා කියන්නේ හිමිකම අයිතිකරු විසින් ව්‍යාපාර මුදල් ලබා දෙන විට මොකද වෙන්නේ? හිමිකම වැඩි වෙනවා. ඒ වගේම හිමිකම වැඩි වෙනවා මොනවා අහනවද? ආදායම් වගේ. මෙතන අයිතිකරු ප්‍රාර්ථනයට එකතු වෙනවා මොකද්ද? අයිතිකරු ප්‍රාර්ථන එකතු කිරීම ආදායම්. හිමිකමට ආදායම් එකතු වෙනවා. ඒ වගේමයි හිමිකමෙන් නැත්නම් ප්‍රාර්ථනෙන් අඩු වෙනවා මේ දෙන්න. ගැලෙන්නේ. මේ අඩු බාණ්ඩ ගැනීම. ප්‍රාර්ථනෙන් අඩු කරලා ගැනීම 6000ක්. ඒ වගේම ප්‍රාර්ථනෙන් අඩු වෙනවා මොකද? වියදම්. මේ පැත්තේ පදය වියදම් පදය තියෙන්නේ ධන පදයක් විදිහට. ඒක වම් පැත්තට ආවොත් ඍණ වියදමක් බවට පත් වෙනවා.
ප්‍රාග්ධනයේ වියදම් අඩු වෙනවා. අවසානයේ ඉතිරි වෙන හිමිකම කොහොමද ගණනය කරගන්නේ? ආදායම් හා අතිරේක ප්‍රාග්ධනයේ ආරම්භක ශේෂයට එකතු කරලා ඒ දෙකෙන් මේ දෙන්න අඩු කරනවා. තව ක්‍රමයක්ත් තියෙනවා. ඒකත් කියලා දෙන්න. මේ ක්‍රමයට ඉස්සලම අවසාන හිමිකම ගණනය කරලා තියෙනවා. අන්න මම රෙකෝඩින් එක දාපු නිසා ආයෙමත් රෙකෝඩින් එක බලන ළමයිට පැහැදිලි වෙන්න කියනවා. ආරම්භක හිමිකමට අතිරේක ප්‍රාග්ධනය හා ආදායම් එකතු කළාම 130යි. ඒකෙන් ගැණිලි හා වියදම් අඩු කළාම උත්තරය එනවා අවසාන හිමිකම 76.6ක්. ඒක තවත් ආකාරයකට කරන්න පුළුවන්. අවසාන ප්‍රාග්ධනයට එකතු කරනවා ලාභය. ලාභය එකතු කරන්නේ ආදායම අඩු කිරීම වියදම් වශයෙන්. අවසාන ප්‍රාග්ධනය වශයෙන් ගත්තේ ප්‍රාග්ධන තීරුවේ අවසාන එකතුව 80න් 4ක් අඩු කළාම 76යි. 76ට අතිරේක ප්‍රාග්ධන 25 එකතු කළාම 99ක් ආවා. ඒකෙන් ආදායම් 25ක් ගත්ත වියදම් තිබුණා 48.4ක් අඩු කළාම උත්තරේ එනවා ඍණ පදයක් එනවා. ඍණ ඩික්ලේර් වෙන නිසා යන අලාභයක් එනවා. අවසාන හිමිකමේ අවසාන ප්‍රාග්ධනයෙන් අලාභය අඩු කළාම අවසාන හිමිකම එනවා 76600. ඒක අපි කලින් ගත්ත උත්තරයට සමාන වෙනවා. හරි. මම දැන් යනවා ඔයා එක්ක ප්‍රශ්න අංක 19ට. 19 දී ආට පිළිතුර ලබා දෙනවා. ඔයාගෙන් අහනවා ඒ අවස්ථාවේදී සිදුවිය හැකි සිද්ධිය හොගන්නුව මොකක්ද කියලා. ඒකට යන කලින් ඔයා මෙන්න මේ දේ ලියා ගන්න. මෙන්න මේ වගුව ඔයාගේ මේ ප්‍රකාශන වගේ පොතට ගන්න. අපි ප්‍රාග්ධනයට එහෙම නැත්නම් හිමිකමට එකතු කරනවා වර්ග දෙකක දේවල්. ඔයා දන්නවද? එකක් එකතු කරනවා අතිරේක ප්‍රාග්ධනය. තව දෙයක් එකතු කරනවා ආදාය. ඒ වගේමයි ප්‍රාග්ධනය නැත්නම් හිමිකමෙන් අපි සමීකරණය අඩු කරනවා එකක් වියදම් අනෙක් කෙනා ගැණිලි අපි දන්නවා අනිත් පැත්තට ලාභය ගණනය කරන ලෙහෙසිම ක්‍රමය ආදායමෙන් වියදම් අඩු කළාම ලාභය. එහෙනම් දරුවනේ කිසියම් කාල පරිච්ඡේදයක ලාභය වෙනස් වෙන්න බලපාන්නේ ආදායම් හා වියදම් පමණයි. ආදායම අඩු කිරීම වියදම ලාභය. එහෙනම් හිමිකමට මෙයා එකතු වුණාට මෙයා ආදායමක් නෙවෙයි. ලාභයට බලපාන්නේ නැහැ. මෙයා ලාභයට බලපානවා. ඒ වගේම වියදම් ලාභයට බලපානවා. ලාභයට බලපාන. ලාභයට බලපාන අයිතමයන් කියන දෙකයි. ආදායම් හා වියදම් පමණයි. නමුත් හිමිකම වෙනස් වෙනවා අයිතමයන් හතරකින්. මොනවද? අතිරේක ප්‍රාග්ධනය හා ආදායම් හරහා හිමිකම වැඩි වෙනවා. වියදම් හා ගැළවි හරහා හිමිකම අඩු වෙනවා. මේක ඔයා පොතේ ලියා ගන්න. සර් අතනම් තේරුණා මදි කියනවා කාවින්ද. මට ක්ලාස් එකෙන් පස්සෙ පොඩ්ඩක් කෝල් එකක් ගන්න පුතා. මොන කොටසද තේරුණේ කියලා මට පොඩ්ඩක් තේරුනේ නැත්te කියලා මට කියලා එවනවද? මම ඒකයි කිව්වේ. මෙතන අපිට අද දවස් දෙකක කොටස් එකවර සෙට් වෙච්ච එක තමයි ගැටලුවකට ආවේ. සමීකරණය ටිකක් වෙනස් වෙලා ඉද්දි ඔයාලට පොඩි වෙනසක් දැනෙනවා ඇති. හිමිකම ගණනය කිරීමද? අයියෝ. සර් අවසාන හිමිකම හදන එක. ගැටලුවක් නැහැ. ඒක තේරුනේ නැත්නම් ඔයාලට ගැටලුවක් නැහැ. තේරුණා නම් තමයි ගොඩක් ප්‍රශ්නයක් වෙන්න ඕනේ.
නෑ කොල්ලෝ ඒක මෙහෙමයි. අපි අවසන් හිමිකම හදන එක ගානයිනේ කරේ. අනිත් එක හිමිකම කියන එක පැහැදිලි කළොත් අවසන් හිමිකම එහෙම නැත්නම් අවසන් ප්‍රාග්ධනය කියන්නේ දැන් මෙතනදී මම තවම ඔයාට හිමිකමක් ගොඩනගන්නේ කොහොමද කියලා පැහැදිලි කරේ නැහැ. ඒක තමයි මෙතන ගැටලුව තියෙන්නේ. පාස් පේපර් ගානක් ඉහතුයි. පාස් පේපර් එකේ අර තිබුණු අර ඒ සම්පූර්ණ උත්තර ටිකම ඉලුප් එකෙන් තමයි ඔයාලා ඒක පහසුවටපත් වෙන්නේ නැති. අයිතිකරුවන් විසින් ව්‍යාපාරයෙන් ලබා ගන්නා දේවල් අපි කියන්නේ හිමිකම කියන්නේ. ඒ කියන්නේ අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනයට ආදායම් ලබන විට ප්‍රාග්ධනයට එකතු වෙනවා. වියදම් කරන විට අපි ව්‍යාපාරයෙන් ඉදන් කරනත් ඒක ප්‍රාග්ධනයෙන් අඩු කරනවා. ඇයි ඒ? කිසියම් දිනකදී ව්‍යාපාරයෙන් අයිතිකරුවන්ට ලැබෙන දිනගේ හොයාගන්න. කිසියම් දිනකදී ව්‍යාපාරයෙන් අයිතිකරුවන්ට ලැබෙන දිනගේ වෙනවා හිමිකම කියන්නේ. එතකොට ප්‍රාග්ධනය කියන්නේ හිමිකම කියන්නේ එකම දේ. ඒක අර ගණනය කරපු ආකාරය ඔයා හොඳටම තේරුම් ගන්නේ දැන් නෙමෙයි සමාගම් ගිණුම් පාඩමේදී. සමාගම් ගිණුම් නැත්නම් හවුල් ව්‍යාපාර ගිණුම් වලට ගියාම අපි සංචිත ගිණුම් හඳුනා ගන්නවා, ලාභය සංචිතයකට එකතු කරන ගන්නවා, අදවාගත් ඉපෙම් කියලා. ඒ වගේ ක්‍රියාවලියකින් පසුවන ඔයා A level paper එක ලියන්නේ. එහෙම අපේ A level paper එක තුන් ගාන තමයි හැදුනේ. සමීකරණේ දැන් මෙතෙන්දි මෙහෙමයි. මේ ප්‍රශ්නවලදී ගණ්ඩුවක දිත්ත බලපෑම අවබෝධ කර ගැනීම. දිත්ත බලපෑම සමීකරණයේ දක්වීම තේරුනේ නැත්නම් මට කියන්න. සර් මේ ගණ්ඩුව ලෙජරේ හර කරන විදිය බැර කරන විදිය තේරුනේ නැහැ. මේ ගණ්ඩුවේ දිත්ත බලපෑම ආවේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ. දිත්ත බලපෑම ආවත් සර් ඒක සමීකරණයේ දක්වන්න තේරෙන්නේ නැහැ. අන්නේ කොටස් තුන. මොනවද? හර බැර ලෙස ලෙජරේ වාර්තා කිරීම, දිත්ත බලපෑම ගොඩනගා ගැනීම සහ දිත්ත බලපෑම සමීකරණයේ දක්වීම තේරුනේ නැත්නම් මට කියන්න. ඊට අමතරව වෙන වෙන දේවල් අපි කරේ අර විභාග ප්‍රශ්න වල පොඩි පොඩි තැන් වලින් සම්බන්ධ වුණ නිසා. නමුත් මූලික හරය ආර්ථික විතරයි. ඒ ටික පැහැදිලි නම් ඔයාලට පාඩම තේරෙනවා. ඒකයි මම සමහර වචන පවා ඔයාලට නොකියා යන්නේ. අර සුද්ධවත් තත්ත්ව ප්‍රකාශයක් හදන්නේ අර විදිහට නෙමෙයි. තත්ත්ව ප්‍රකාශයක් දැන් ඔයාලා හදපු විදිහට වෙන බුරුවල දැක්කොත් මූ මේ බොරුණු ගන්න තියෙන මුදල් කොහොමද උඩින් යන්නේ කියලා හරි. තත්ත්ව ප්‍රකාශයේ නියම පෙළගස්ම ඔයාලට උගන්වලා නැහැ. ඒවත් එක්කම උගන්වනවා මෙයාලා මොනව කරයිද නේද? හරි. දැන් අපි මෙන්න මෙතනට යමු. අපි හැම දෙයක්ම අමතක කරමු. අද පාඩම අනිවාර්යයෙන් හැමෝම වීඩියෝ එක බලන්න. ඒ බලන ගමන් මෙන්න මේකත් දැන් කරගන්න හිතන්න. ප්‍රාග්ධනයට අපි සමීකරණයේදී අතිරේක ප්‍රාග්ධන එකතු කළානේ. අයිතිකරු විද්‍යාපාර මුදල් දුන්නොත් එකතු කරනවා. ඒ වගේම ආදායම් ලැබීම එකතු කරනවා. ඒ වගේම ප්‍රාග්ධනයෙන් වියදම් අඩු කළා ගැන්වි අඩු කරනවා. හැබැයි මම කියනවා ඒ කොටස් හතරෙන්ම ලාභය ගන්න කොහොමද? ආදායමෙන් වියදම අඩු කරනවා. එහෙනම් ලාභය අඩු වැඩි වෙන්න බලපාන්නේ මොනවද? ආදායම හා වියදම් සමාන. ඒකත් ඔළුවේ තියාගෙන අපි යමු අංක 19ට. දැන් මම chat box එක disable කරනවා. මොකද එක එක උත්තර අහලා ඔයා මාව අපහසුතාවයට පත් කරනවා දැන්. මම පාඩම අවසානයේදී ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අහන්න අවස්ථාව දෙන්න. නැත්තම් මේ වැඩේ කරන්න බැරි වෙනවා. කවුරුවත් මට ප්‍රශ්න එවන්න එපා දැන්. හරි. පන්ති වලට පස්සේ chance එක දෙන්නම්. කැටු දෙනා ඉපත් ගන්න. එතෙන්දි මාත් එක්ක කතා කරමු. දැන් හරියි. ප්‍රශ්න අංක 19. පහ දක්වන එකිනෙක ගණුරු විස්තර කරන්න. 2 හා 7 ගණුරු හැරුණු විට සෑම ප්‍රාග්ධන වැඩිවීමක් හා අඩුවීමක්ම ලාභය හෝ අලාභය කෙරෙහි බලපාන. ඔගේ සමීකරණේ 2 ගණුරුව රවුම් කරගන්න 7 ගණුරුව රවුම් කරගන්න. ගණුරුවේ ඉලක්කම රවුම් කරගන්න. මේ දෙක ලාභයට බලපාන්නේ නැහැ කියනවා. දැන් බලමු ඒ බලන්න අයිමත් එක්ක සිංහල බලන්න හරියට 2 හා 7 හැරුණු විට ඉතිරි අනෙකුත් ප්‍රාග්ධන වැඩිවීමක් හෝ අඩුවීමක් සිදු වුණොත් එය ලාභය හෝ අලාභය කෙරෙහි බලපාන. තවත් පැහැදිලි කළොත් ලාභය හෝ අලාභයට බලපාන්නේ මොනවද? ලාභයට හෝ අලාභයට බලපාන්නේ මොනවද? ආදායම් හා වියදම් පමණයි. දැන් දෙවෙනිදා ආදායමක් හෝ වියදමක් නැහැ කියන එක මේ කියන්නේ. 2 හා 7 හැරුණු විට අනෙකුත් ප්‍රාග්ධන වැඩිවීම තිබේ නම් ඒවා ලාභයට හෝ අලාභයට බලපානවා කියන්නේ 2යි 7යි ආදායම් හෝ වියදම් නැත. මෙතන ආදායම් හෝ වියදම් නැත.
අපි බලමු පළවෙනි ගනුදෙනුව. ඔය හිතන්න බලන්න. සර් මේ වෙලාවේ හිතන දේවල් අපිට කියන්න බෑ නේද? පළවෙනි ගනුදෙනුව. දැන් ආරම්භක ශේෂයන් ගැන විස්තර කරන්න අවශ්‍ය නැහැ. ප්‍රාග්ධනය 1,20,000 බාහිර වගකීම් 30,000 උපකරණ ණයගැති බැංකු වගේ ආරම්භක ශේෂයන් විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය අංක 1 යටතේ තියෙන දේ බලන්න. ප්‍රාග්ධනය අඩු වෙනවා 1000 බැංකු වගේ අඩු වෙනවා 1000. දැන් මෙතෙන්දී ප්‍රාග්ධනය අඩු වෙනවා. ඒ අඩුවීම ඔයා රවුන්ඩ් කරගෙන නැහැ. මම ඔයාට කිව්වා දෙවෙනිද ඉලක්කම රවුන්ඩ් කරගන්න කියලා. ඒ ඇයි? ඒ අඩුවීම හෝ වැඩිවීම ලාභයට බලපාන්නේ නැහැ. 2 හා 7 හැරුණට අනිකුත් දේවල්නේ. එහෙනම් 1 කියන්නේ ලාභයට බලපාන අඩුවීම. මොකද්ද ලාභයට බලපාන අඩුවීමක්? ලාභයට බලපාන ප්‍රාග්ධනය අඩුවීම කියන්නේ මොකද්ද? ලාභයට බලපානවා ප්‍රාග්ධනය අඩු වෙනවා නම් ඒක මොකද්ද? ඒක අනිවාර්යයෙන්ම වියදමක්. එහෙනම් ඔයාලට කියන්න පුළුවන් රුපියල් 1000ක වියදමක් දැරීම. තමයි ගාස්තු රුපියල් 1000 ඒ ආදී වශයෙන් උදාහරණයකට එක්කම කියනවා. නැත්නම් රුපියල් 1000ක වියදමක් දැරීම. ඒත් ඇති. මොනවා හරි වියදමක්. කියන්න බැරි දේ මොකද්ද? ගැණිලි. ප්‍රාග්ධනය අඩු වෙනවනේ අවස්ථා දෙකකදී. එකක් වියදමක් කරහා ප්‍රාග්ධනය අඩු වෙනවා. දෙක ගැණිලි සිදු කරන ඒ කියන්නේ අයිතිකර මුදල් රැගෙන ගියොත් ප්‍රාග්ධනය අඩු වෙනවා. හැබැයි මෙතෙන්ද කියනවා මේක වියදමක් වෙන්නම ඕන කියනවා. ඇයි? ලාභයට බලපාන්නේ නැත්තේ 2.7යි පමණයි. එක ලාභයට බලපාන. ලාභයට බලපාන අඩුවීමක් නම් අඩුවීම් දෙකෙන් එකයි ලාභයට බලපාන්නේ ඒක වියදම. දෙක අන්න ඔය රවුන්ඩ් කරලා ඉලක්කන. ඒකේ කලින් ප්‍රතිඵලයම ප්‍රාග්ධනය අඩු වෙනවා බැංකු අඩු වෙනවා 500 බැගින්. ඒක ලාභයට බලපාන්නේ නැහැ. ලාභයට බල නොපාන අඩුවීම මොකද්ද? ගැණිලි. එහෙනම් දෙවෙනි ගණන් වල යන්න අයිතිකර සිදු කළ මුදල් ගැණිලි රුපියල් 500ක්. පළවෙනි එක වියදමක් රුපියල් 1000ක, දෙවෙනි එක අයිතිකර සිදු කළ මුදල් ගැණිලි රුපියල් 500ක්. අංක 3. ප්‍රාග්ධනය අඩු වුණා. ඒක රවුන්ඩ් කරලාද? නැහැ. එහෙනම් ඒක ලාභයට බලපාන අඩුවීමක්ද? ඔව්. 2.7යි පමණයි ලාභයට බලපාන්නේ නැත්තේ. එහෙනම් මේ අංක 3 ප්‍රාග්ධනය අඩුවීම වියදම. ලාභයට බලපානවා කියන්නේ වියදමක් වෙන්න එපා. ලාභයට බලපාන අඩුවීම කියන්නේ වියදම. 600 වත්කම් වලින් කොහෙද අඩු වෙන්නේ? උපකරණ වලින්. උපකරණ 600ක් අඩු වෙලා ප්‍රාග්ධනය 600ක් අඩු වෙනවා. අපි මේකට කියනවා උපකරණ ෂය. උපකරණ ෂය 600. දැන් කට්ටිය අහනවා උපකරණ විනාශ වීම ගන්න පුළුවන්ද? උපකරණ 600ක උපකරණයක් හොරකම් කිරීම ගන්න පුළුවන්ද? පුළුවන්ද? නමුත් අපි ඉගෙන ගත්ත බහුතරයක් දෙනා ලියන උත්තරේ ලියුණම් වැඩි හොඳයි. උපකරණ ෂය කියලා ලියන්න 600. 4 ප්‍රාග්ධනය වැඩි වෙනවා. ප්‍රාග්ධනය වැඩි වෙනවා අනිත් අතින් ණය ගැටියෝ වැඩි වෙනවා. දැන් වැඩි වෙන අවස්ථාවන් මොනවද තියෙන්නේ ප්‍රාග්ධනයේ? මේ බලන්න බෝඩ් එක. ප්‍රාග්ධනය වැඩි වෙන්නේ අතිරේක ප්‍රාග්ධනය සපයනවා නම් අයිතිකරුවන්ගෙන් හෝ ආදායමක් කරා. දැන් මේ ගණන පටන් ගනිද්දී කිව්වා ලාභයට හෝ අලාභයට බලපාන්නේ නැත්තේ 2.7යි පමණයි. එහෙනම් හතරවෙනි ගණනුව ලාභයට බලපානවා. ලාභයට බලපාන වැඩිවීම කියන්නේ මොකක්ද? ආදායම. එහෙනම් මේක ආදායම. හතරවෙනි එක ප්‍රාග්ධනය වැඩි වෙනවා, ණය ගැතිය වැඩි වෙනවා. ණයට විකුණුම් ආදායම 2000ක්. සර් විකුණුම් නම් තොගේ අඩු වෙන්න ඕනනේ. තොගයක් ගැන මේක කිව්ට් එකේ නෑනේ බලන්න අපි පළවෙනි ගණන් 3 4. තොගයක් ගැන නොකිය විකුණුම් ආදායම ගැන කිව්වා. ණයට විකුණුම් රුපියල් 2000යි. එහෙනම් සර් ණයට සිදු කළ සේවාව 2000යි පුළුවන් ගන්න. ණයට සිදු කළ සේවා ආදායම රුපියල් 2000යි. පහ. අර උත්තර දෙකම ලියන්න ඕනද? ඔය අපේ කට්ටිය අහන ප්‍රශ්න. ඔව් ඉතින් ඔයා accounting වලට අලුත් කෙනෙක් නම් ණයට විකුණුම් 2000යි ණයට සිදු කළ සේවා ආදායම 2000යි දෙකම ලියා ගන්න. හැබැයි විභාගෙදී එහෙම කරන්න ඕනේ නැහැ. එකක් නම් ගන්න ඉඳලා තියෙන එකක් ලියුවම ඇති. මට හිතෙනවා පළවෙනි උත්තරේ ලියුම මේක වැරදි ඇති කියලා. ඒ නිසා මම තව උත්තරයක් ලියනවා. ඒකත් හරි දැන් තවත් උත්තරයක් ලියනවා. එහෙම බෑ පුතේ. එක උත්තරයක් නම් ලියුව එක උත්තරයක් විතරක් කියලා ලියන්න.
5. බාහිර වගකීම් 3000ක් වැඩි වෙනවා. උපකරණ 6000ක් වැඩි වෙනවා. බැංකු වගේ 3000ක් අඩු වෙනවා. අපි මේ වගේ එකක් කරා සිංගරකින් 16 වෙනි ගානක් කරා. ප්‍රශ්නක 16 කිව්වේ 20000ක් මුදලින් ගෙවලා 40000ක ලීබරු සිංගරකින් ගත්තා. ඒ වගේ දෙයක් මේ වෙනත් නේද? මොකද්ද වෙන්නේ? උපකරණ 6000ක් වැඩි වුණේ ඇයි? 6000ක උපකරණ ලබා ගන්න නිසා. හැබැයි බැංකු අගෙන් නිරූපණය වෙන්නේ මුදල් ශේෂය. මුදල් අගේ අඩු වෙන්නේ 3000ක්. 6000ක් උපකරණ ගන්නවා 3000ක් ගෙවලා. තව 3000ක් අපි ගෙවිය යුතුයි. ඒ ගෙවිය යුතු වගේ තමයි බාහිර වගකීම් වල පෙන්වන්නේ ගෙවන්න කියනවා. එහෙනම් මෙහෙම ලියමු. රුපියල් 3000ක් ගෙවා. දැන් බැංකුව ගේ නිසා චෙක් පතකින් ගෙවා කියලා ලියන්න ඕනද? එහෙමම අත්‍යවශ්‍ය නැහැ. රුපියල් 3000ක් ගෙවා නැත්නම් රුපියල් 3000ක චෙක් පතක් නිකුත් කර. රුපියල් 6000ක උපකරණ ලබා ගැනීම. 3000ක චෙක් පතක් නිකුත් කර නැත්නම් 3000ක් ගෙවා එකක් කියන්නකො සර් අක්කිය දැන් පයින්නවා. එක වෙලාවකට කියනවා ගෙවා කියන අනිත් පැත්ත කියනවා චෙක් පතක් නිකුත් කරගෙන දැන් තව දේවල් කියනවා. කැමති එකක් ලියා ගන්න බැල බැල. 3000ක් ගෙවා ආයේ ගෙවාලු. 3000ක් ගෙවා 6000ක උපකරණ මිලදීගෙන ඉතිරිය පසුව ගෙවීමට පොරොන්දු වීම. ඔය වගේ අදහස කියවෙන වාක්‍යයක් ලියන්න. රුපියල් 3000ක චෙක් පතකින් ගෙවා 6000ක උපකරණ ලබාගෙන ඉතිරිය පසුව ගෙවීමට ගිණුම්ගත කිරිය නැත්නම් පොරොන්දු වීම. හය ප්‍රාර්ථනය 6 වෙනි එකේ වැඩි වෙනවා බැංකු අගේ වැඩි වෙනවා. හයවෙනි එකේදී ප්‍රාර්ථනය වැඩි වෙනවා 8000ක් බැංකු අගේ වැඩි වෙනවා 8000ක්. මේක අපි රවුන්ඩ් කළේ නැහැ. රවුන්ඩ් කළේ නැත්නම් මේ වැඩිවීම ලාභයට බලපානවා. ලාභයට බලපාන වැඩිවීමක් නම් ඒක ආදායමක්. එහෙනම් අපි කියනවා විකුණුම් ආදායම රුපියල් 8000ක්. මේක සර් බැංකු අගේ තියෙන නිසා බැංකුවට ලැබුණු විකුණුම් ආදායම වගේ දෙයක් ලියන්න ඕනමද? එහෙම එකක් නැහැ. එහෙම ඕන නැහැ. විකුණුම් ආදායම රුපියල් 8000 කියලා ලිව්වොත් ප්‍රමාණවත්. විකුණුම් ආදායම රුපියල් 8000ක්. 7 ප්‍රාග්ධනය වැඩි වෙලා 3000ක් තියෙනවා. බාහිර වගකීම් අඩු වෙනවා 3000ක්. ප්‍රාග්ධනය වැඩි වෙනවා 3000ක් බාහිර වගකීම් අඩු වෙනවා 3000ක්. ඒක ඔයා රවුන්ඩ් කළ ඉලක්කම. රවුන්ඩ් කළේ මොනවද? රවුන්ඩ් කළේ අපි ලාභයට බලන පාන ගනුදෙනු. මම ඔයාලට කිව්වා ටියුට් එකේ තියෙනවා 2 7 හැරුණු විට අනිකුත් දෑ ලාභයට බලපානවා. එහෙනම් 7 ලාභයට බලපාන්නේ නැත. ලාභයට බලපාන්නේ නැහැ. වැඩි වෙන කරුණු දෙකකින්නේ. ප්‍රාග්ධනය වැඩි වෙන්නේ කරුණු දෙකකින්. එකක් අතිරේක ප්‍රාග්ධනය අනිත් එක ආදායම. ඒකෙන් ලාභයට බලපානවා ආදායම. එහෙනම් 7 වැඩිවීම ලාභයට බලපාන්නේ නැත්නම් ඒක මොකක්ද? අනිවාර්යයෙන්ම අතිරේක ප්‍රාග්ධනය. එතකොට වගකීම් අඩු වෙනවා කියන්නේ. කොහොමද ආයතිකරු මුදල් ව්‍යාපාරයේ දවති වගකීම් අඩු වෙන්නේ? අපි එහෙම එකක් ඉගෙන ගත්තා. බාහිර පුද්ගලයෙක්ට අයිතිකරුගේ මුදලින් ණය ගෙවීම ඒ වගේ දෙයක්. මේකෙදි අපි මෙහෙම කියමු. වගකීම් අඩු උනේ ණය හිමියෙක්ට මුදල් ලැබුණ නිසා. ඒක ප්‍රාර්ථනයට එකතු වුණේ අයිතිකරු මුදල් ගෙවුම නිසා. එහෙනම් අපි මේ උත්තරේ ලියමු මෙහෙම. රුපියල් 3000ක ණය හිමියෙක්ට අයිතිකරුගේ පෞද්ගලික මුදලින් ගෙවීම. නැත්නම් අයිතිකරුගේ පෞද්ගලික මුදලින් එහෙම ලියන්න. අයිතිකරුගේ පෞද්ගලික මුදලින් රුපියල් 3000ක් බාහිර වගකීම් සඳහා ගෙවීම. නැත්නම් ණය හිමියෙක්ට ගෙවීම.
අයිතිකරුගේ පෞද්ගලික මුදලින් තමයි බාහිර වගකීම් වල රේවට්ටා ණය හිමියාට මුදල් දෙනවා. ඒක අපි මීට කලින් කරා. ප්‍රශ්නාංක 13. ප්‍රශ්නාංක 13 ජනවාරි 2. බලන්න ප්‍රශ්නාංක 13 ජනවාරි 2. බාහිර වගකීම් වලින් රුපියල් 10000ක් හිමිකරු විසින් ඔහුගේ පෞද්ගලික මුදලින් ගෙවීම. එතකොට මොකද උනේ? ව්‍යාපාරයේ වගකීම් අඩු වුණා. හිමිකම ප්‍රාග්ධනය වැඩි වුණා. ඒක තමයි අපි මෙතන මේ ප්‍රශ්නාංක 19 ලියාගෙන තියෙන්නේ. හරි. දැන් අපි යනවා ප්‍රශ්නාංක 20ට. ප්‍රශ්නාංක 20 පහ දක්වන්නේ එක්තරා ව්‍යාපාර ආයතනයක ව්‍යාපාරික තත්ත්වයේ සමීකරණයේ නිරූපණය වීම. ජනවාරි මාස 5 දක්වන ගණන් සිදුවිය. අපකල්පනය කරන එක දවසක සිදුවෙන එක ගණන් වල. එක දවසකට එක ගණනක් පමණ සිදු වෙන්නේ. 1 හා 2 හැරුණු විට සෑම වැඩිවීමක් හා අඩුවීමක්ම ලාභය හෝ අලාභය කෙරෙහි බලපාන. ටියුට් එක print out ගත්තා නම් ඒකේ ගණන් අංක 1ට රවුමක් දාගන්න. අංක 2 රවුම් කරගන්න. ඒ දෙන්නගේ වැඩිවීම හා අඩුවීම හැරුණකොට ඒවා හැර අනෙකුත් ප්‍රාග්ධන වැඩිවීම අඩුවීම ලාභයට බලපායි. එහෙනම් මේ දෙන්නා ලාභයට බලපාන්නේ නැත. ලාභයට බලපාන්නේ නැත. හරි. ඒ අඩුවීම දැන් මෙතනදී අඩු වෙන වටිනාකම තමයි වරහන් තියෙන්නේ. අපට වරහන් දාන්න එපා කියලා. එයා දාන්නේ ඇයි? එහෙමත් වරහන් දැම්මත් ඍණ ලකුණු බව පෙන්වන්න තමයි එක ගානක් ඉතුරු කරන්නේ. අනිත් හැම ගානකම මම ඍණ ලකුණු ගාවා. එක ගානක විතරක් ඍණ ලකුණු කියන්නේ ඉඳලා. මොකද සමහර පරිණව ගණන් හදද්දී අඩු වෙන සංඛ්‍යා වරහන් විතර පෙන්වනවා. හරි. පොඩි වෙලාවක් දෙන්න ගානන වටක් කෙස් කරලා ලියන්න. මේ වගේ ගණන් වලදී වටිනාකම දාන එකක් ඕනද? ඔව් වටිනාකම දාන්න. ඔය අහන්න තියෙන ප්‍රශ්නේ මම උත්තර දෙන්නේ. වෙනත් ප්‍රශ්න තිබේ නම් පාඩම අවසානයේ මගෙන් අහන්න. හරි. අපි දැන් බලමු ප්‍රශ්නාංක 20 කොහොමද ගණන උපකල්පනය කරන්නේ කියලා. දැන් 1යි 2යි ලාභයට බලපාන්නේ නැහැ. අයියෝ මට අමතකුණානේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. ප්‍රශ්නාංක 20 පළවෙනි ගණනුවේ කියනවා ප්‍රාග්ධනය 500ක් අඩු වෙනවා. ඒ වගේමයි තොගය අඩු වෙනවා 500ක්. ප්‍රාග්ධනය 500ක් අඩු වෙන විට තොගය අඩු වෙනවා 500ක්. ඒක ලාභයට බල නොපාන ගණනුවක්. ඒක කිව්වේ අපිට ආරම්භයේම කිව්වා 1 හා 2 ගණනු හැරුණු විට ඒක හැර අනෙකුත් වැඩිවීම හෝ අඩුවීම ලාභයට බලපාන. එහෙනම් පළමු ගණනේ ප්‍රාග්ධනයේ අඩුවීමක් වෙනවා ලාභයට බලපාන්නේ නැහැ. එහෙනම් ඒක විදමක් වෙන්නේ නැහැ. විදමක් කරලා ලාභයට බලපානවා. ලාභයට බල නොපාන අඩුවීම කියන්නේ මොකද්ද? ගැණිලි තොගය අඩු වෙනවා. එහෙනම් තොග ගැණිලි. අයිතිකම් සිදු කළ බාණ්ඩ ගැණිලි රුපියල් 500යි. බාණ්ඩ ගැණිලි. දෙවනි ගණනුවේත් ලාභයට බලපෑමක් නැහැ. දෙවනි ගණනුවේදී ප්‍රාග්ධනය වැඩි වෙනවා. ලාභයට බලපාන්නේ නැති. ප්‍රාග්ධනය වැඩි වෙන්නේ කාරණා දෙකකින්. එකක් ආදායම අනිත් එක අතිරේක ප්‍රාග්ධනය. එකෙන් ආදායම ලාභයට බලපාන. එහෙනම් මේ වැඩි වීම මොකද්ද? අතිරේක ප්‍රාග්ධනය. දෙවනි ගණනුවේ යන්න ඕන අයිතිකරු ව්‍යාපාර රුපියල් 20000ක් යෙදවීම. බැංකු ශේෂය වැඩිනවා කියන්නේ අයිතිකරු රුපියල් 20000ක් යෙදවීම කියලා දුන්නා. හරි. ජනවාරි 3 ප්‍රාග්ධනයෙන් එකතු වෙනවා 20000. ඊළඟට තොගෙන් අඩු වෙනවා රුපියල් 12000ක්. සහ ණය ගැතියන්ට එකතු වෙනවා 32000ක්. ඔන්න ජනවාරි 3. මේක ලාභයට බලපාන ගණනුවක්. දැන් අපි මෙහෙම හිතමු. තොගය 12000ක් අඩු වෙලා ඒක ණය ගැතියන්ට 32000කට විකුණුවාම ලාභය එනවා කීයක්ද? 20000ක්. 32 අඩු කිරීම 12 කියන්නේ 20000. ඒ ලාභය තමයි ඔය ප්‍රාග්ධනයට එකතු වෙලා තියෙන්නේ. එහෙනම් අපිට මේ තුන්වෙනි ගණනුව කියන්න පුළුවන් රුපියල් 12000ක තොගයක් රුපියල් 32000ට විකිණීම කියලා මදි ණයට විකිණීම.
එයා ගණන් දෙනවා පිරිවැය රුපියල් 12000ක තොගයක්. පිරිවැය රුපියල් 12000ක තොගයක් රුපියල් 32000කට ණයට විකිණීම. හරි. අංක 4 ප්‍රාර්ථනය අඩු වෙනවා 1000ක් උපකරණ අඩු වෙනවා 1000ක්. දැන් මේවා අපි රවුන්ඩ් කළේ නෑනේ. ඒ කියන්නේ මේ අඩුවීම් ලාභයට බලපානවා. 1යි 2යි පමණයි ලාභයට බලපාන්නේ නැත්තේ. එහෙනම් මේ අඩුවීම වියදමක්. ප්‍රාර්ථනය අඩු වෙන්නේ කාරණා දෙකකින් එකක් ගැනිලි අනිත් එක වියදම්. මෙතන මේක ලාභයට බලපානවා නම් වියදමක්. උපකරණ අඩු වෙන වියදම වෙන්නේ උපකරණ ෂය. කලින් කිව්ව විදියට අපිට මේක ලියන්න පුළුවන් අවශ්‍ය නම් උපකරණ විනාශ වීම කියලා. නමුත් අර හැමෝම ලියන ඇඩ්වාන්ස්මන්ට් උත්තරේ තමයි උපකරණ ෂය. උපකරණ ෂය රුපියල් 1000. අංක 5 ණය හිමි අඩු වෙනවා 10000. බැංකු අඩු වෙනවා 10000. අපිට මේක කියන්න පුළුවන් ණය හිමියන්ට රුපියල් 10000ක් ගෙවීම. ණය හිමියන්ට රුපියල් 10000ක් ගෙවීම. අංක 6 දැන් අද පන්තියට ගිය සතියේ ගිය අන්තිම දවසේ පන්තිර අලුතෙන් සහභාගී වුණ අය මේ වීඩියෝ එක බලනවා නම් ඔයාලට මේ පාඩම පැහැදිලි වෙන්නේ නැහැ පරණ වීඩියෝ බලන තුරු. ඒ නිසා අනිවාර්යයෙන්ම හැමෝම පළවෙනි වීඩියෝ එකේ ඉඳලා මම accounting 1 2 3 ආදී වශයෙන් තමයි YouTube එකට මගේ පැහැදිලි කිරීම අප්ලෝඩ් කරන්නේ. එතකොට 1 2 3 4 පිළිවෙලට ඔයා වීඩියෝ ටික බලාගෙන එන්න. එහෙම නැත්නම් මැදින් බලන්න ගියොත් නම් ඔයාට accounting තීරුම් ගන්න බෑ. හරි. මම කියමින් හිටියේ අංක 5 ණය හිමියන්ට මුදල් ගෙවීම 10000ක්. අංක 6 ප්‍රාග්ධනය 200ක් අඩු වෙනවා ණය ගැතියෝ 200ක් අඩු වෙනවා. දැන් ප්‍රාග්ධනය අඩු වෙන්නේ ක්‍රම දෙකකින් එකක් ගැනිලි අනිත් එක වියදමක්. මේක ලාභයට බලපාන කාරණයක්. එහෙනම් ණය ගැතියෝ අඩු වෙන ලාභයට බලපාන කාරණයක් කියන්නේ බොල් ණය. බොල් ණය රුපියල් 200යි. මේට පෙර accounting කරපු අය අහන්න පුළුවන් දුම් වට්ටම් ගන්න බැරිද කියලා. බෑ. වට්ටමක් ගන්න නම් වට්ටම් ප්‍රදානය කරද්දී අපි මුදල් ගන්නවනේ. ඒ නිසා ඒක මෙතනදී ගලපන්නේ නැහැ. මෙතන අපිට ලියන්න පුළුවන් ණයගතියන් කපා හැරීම බොල් ණය වශයෙන්. ආපසු යොම් ගන්න බැරිද කියලා අහන්න පුළුවන් තව කෙනෙක්. ආපසු යොම් ගන්න බෑ. මොකද මෙතන තොගයක් ගැන කියවෙනවා. ඒ නිසා වඩාත්ම ගැළපෙන උත්තරේ රුපියල් 200ක බොල් ණය පමණයි. සර් ඒ කිව්ව දේවල් අපිට තේරුනේ නෑනේ. ඒ අය නොතේරෙන තරමට හොඳයි. ඔය අහන ප්‍රශ්න ඔයාලට එන්නේ නැත්නම් ඔයාට මම කියපු දේ අවබෝධ කරගන්න පුළුවන් නම් වැඩිය හොඳයි. අංක 7 ප්‍රාග්ධනය 2000ක් අඩු වෙලා බැංකු 2000ක් අඩු වෙනවා. ඒක වියදමක්. අංක 7 දී අපේ ප්‍රාග්ධනය අඩු වෙනවා කිව්වට ලාභයට බලපාන්නේ නැහැ කිව්වේ නෑනේ. එහෙනම් අනිවාර්යයෙන් ලාභයට බලපානවා. ලාභයට බලපාන්නේ නැත්නම් 1යි 2යි පමණයි. ප්‍රාග්ධනය අඩු වෙන්නේ කරුණු දෙකකින් ලාභයට බලපාන කාරණයක් නම් එක වියදමක්. එතකොට අංක 7 කියන්න වෙන්නේ රුපියල් 2000ක වියදමක් දැරීම. නැත්නම් ගොඩනැගිලි කුලිය ගෙවීම රුපියල් 2000. ඒ ආකාරයට වියදමක් ගැන කියන්න ඕනේ. කියන බැරි වචනේ මොකක්ද? ගැනිලි. ගැනිලි කිව්වොත් ඒක ලාභයට බලපාන්නේ නැහැ. ඒ නිසා 2000ක ගැනිලි කිරීම අයිතිකරුගේ පවත්වලින් පාවි 2000 ගැනීම මේක කියන්න බෑ. වියදමක් ගැන විතරයි කියන්න පුළුවන්. අංක 8 ප්‍රාග්ධනය අඩු වෙනවා තොගය අඩු වෙනවා. තොග හානිය රුපියල් 100ක්. මේක වියදමක් නේ. තොග ගැනිලි යන්න බෑ. තොග ගැනිලි කියලා ලියුවොත් ඒක ලාභයට බලපාන්නේ නැහැ. මේ ගණනේ ලාභයට බලපාන්නේ නැත්නම් 1යි 2යි පමණයි. එහෙනම් අංක 8 අනිවාර්යයෙන්ම ලාභයට බලපානවා. ලාභයට බලපාන අඩුවීමක් නම් ඒක වියදමක්. එනවා මේක කියන්නේ තොග විනාශ වීම රුපියල් 100ක්. නැත්නම් රුපියල් 100ක තොග හානි වීමක්. තොග සරකම් කිරීමක්. තොග පරිත්‍යාගය
බාහන පරිත්‍යාගයක් රුපියල් 100ක්. එහෙමත් කියන්න පුළුවන්. බාහන පරිත්‍යාග කිරීම රුපියල් 100ක්. නැත්නම් තොග විනාශ වීම රුපියල් 100ක්. ඒ දෙකම හරි. හරි. එහෙනම් අදට පන්තිය නතර කරනවා. ඊළඟ දවසේ ඔයාලට බොහෝ වෙලාවට මුදල් ගෙවුව අයට පමණයි සම්බන්ධ වෙන්න අවස්ථාව දෙන්නේ. සර් වීඩියෝ ලින්ක් එක ගන්න පුළුවන්. ඒක දෙන්නේ නැහැ. ඒක දෙන්නේ නැහැ. මොකද ඔය එක අය ඇඩ්වර්ටයිස්මන්ට් දාලා නේද අපේ ගෲප් එකට නොමිලේ උගන්වනවා කියනවා. නේ නොමිලේ ඉගෙන ගන්න අයගෙන් ඉගෙන ගන්න පුළුවන්. සර් අපි නෙවෙයි ඒව කරේ එක්කෙනෙක් කරපු දේවල් වලට සර් අපි හැමෝටම ඔය වගේ වද දෙන්නේ. එහෙමත් අය ඇති. සත්‍ය වශයෙන්ම ගැටලු තියෙන අය ඉන්නවා. ඒ කියන්නේ 14 වෙනිදාට පෙර මුදල් ගෙවන්න ගැටලුවක් තියෙන අය ඇති. මට කෝල් කරන්න. ප්‍රසන්නසට කෝල් කරන්න. කෝල් කරලා වගේ ගැටලුවක් කිව්වම අපි ඔයාලට සහනයක් දෙන්න. අපි අමනුෂ්‍ය වගේ වැඩ කරන්නේ නැහැ. ඔයාලා දන්නවා ඇති. ජූනි මාසේ මුල් සතියේ පන්තියට සහභාගී වුණා ඉන්නවා. එයාලට මේ කවුන්ටින් වල පළවෙනි දවස් අද නම් අද ඇවිල්ලා යාළුවෝ තේරුම් ගන්න බැරි නේද කියලා හිතලා මම මැයි මාසේ ගන්න පාඩම් වල ඒ වීඩියෝ ලින්ක් එක ලබා දුන්නා. මුදල් ගැන අහුවේ නැහැ. එහෙම අපි මුදල් පස්සේම පන්න මේ වැඩේ කරේ නැහැ. රටේ තියෙන තත්ත්වයත් එක්ක. අපි ගිය අවුරුද්දේ පන්ති ගාස්තු රුපියල් 7000ක් කරා. මේ අවුරුද්දේ 5000යි. ඒ කියන්නේ අපි ඉල්ලුම අඩු වෙච්ච නිසා නෙවෙයි. අපි ගිය අවුරුද්දේ පන්ති කාමරයට ගෙනුවා මේ හෝල් ආයතන ගාස්තු ගෙවන්න ඕන. ඒ වියදම් අපිට ඉතුරු වෙන නිසා අපිට වියදම මේ ආදායම ඇති කර ප්‍රසන්න සල්පමත් අපේ අය කිරීම අඩු කරා. ඉතිහාසයේ පළවෙනි වතාව නැත්තම් අවුරුද්ද ගානේ පන්ති ගාස්තු වැඩි වෙනවා. එහෙම ළමයි එක්ක වැඩ කරන්න අපි සානුකම්පිතව හිතද්දි එක එක තක්කඩින්ගේ වැඩවලට ඒ ලණුවලට අපි අහු වෙන්නේ නැති බව පෙන්වන්න ඕන. හරි ඒ නිසා හෙට දවසේ ප්‍රසන්න සර්ගේ පන්තිය තියෙනවා. සර් පැහැදිලි කරයි කොහොමද ඉස්සරහට අපි ඉගෙනීම් කරන්න කියලා. ගැටලු තියෙන අය මාත් එක්ක රැඳී ඉන්න. පාඩම අවසන් කරපු නිසා ප්‍රශ්න නැති අය දැන් මීටින් එකේ ලොග් අවුට් වෙන්න. දැන් මම chat box එක ඕපන් කරනවා. ප්‍රශ්න තියෙන අය මට ඊමේල් කරන්න.